අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපි සූදානම් වෙන්නේ ඉරිදා සිඩ්නි තසපුව ආරම්භ කරන්නට. ඉරිදා සිඩ්නි තසපුව තුළ අදත් ධර්මය අහන්නට ප්‍රිය ශ්‍රාවක ඔබ ඒකරාශී වී සිටින මොහොතේ ඒ උතුම් ධර්මදායාදිය තිළින කරන්නට ගෞරව නමස්කාර පූරකව අදත් ආරාධනා කළා බෙලිහුල් ඔය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සිඩ්නි තසපුව වෙනුවෙන් පිළිගෙන උන්වහන්සේට පාද නමස්කාර පූර්වක චේතනාවෙන් ආරාධනා කරනවා ඉරිදා සිඩ්නි තසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. කුළුණු මෙන් සත වෙත පතල නැන සව්පදරුත හෙලිකල ලොවට සෙත නිතර නමදිම් මුනිදු සරණත ලංකර සසරහිම් දුරුකර කෙලෙස් බියගිම් සිදු කළ යුතු උතුම් වන්දිම් නවලෝතුරා සදහම් කිසි කෙනෙකුන් පමණ නොකලකි ගුණති අපාමන සතහට පිළිසරණ වන්දිම් අදරින් අරි සංගගන සාධු සාධු සාධු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නහිසෝ උපක්කමෝ අත්ථි යේන ජාතා නමීයරේ ජරම්පි පත්වා මරණං එවං ධම්මාහි පානිනෝ අඤ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහාසේනේන මච්චුනා අනිච්චා වත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුද්ධන්ති තේසං වූප සමෝ සුඛෝති. අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි. අද මේ උතුම් ධර්මානුශාසනාවෙන් මා ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ තුන්ලොවක් සනසාලෝ බුදුරජාණන් වහන්සේ විසින් නිරන්තරයෙන් වර්ණනා කොට වදාළ උතුම් භාවනාවක් පිළිබඳවයි. මරණ සති භාවනාව ගැනයි අද මේ උතුම් ධර්ම දේශනාවෙන් ඔබට ඇසෙන්නේ. නිට්ටඹුව මාතලාන අංක 150 දරන ලිපිනෙහි පදිංචි පින්වත් සුජාතා ජයවීර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසිනුයි අද මේ උතුම් ධර්ම දාණය ඔබ වෙත ලබා දෙන්නේ. ඒ අත්න්ගේ සද්ධර්ම සංකල්පනා පුරපස මෝරණ සඳ මඩලක්සේ ඉෂ්ට වේවා කියලා අපි මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරමින් මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරනවා.
පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නිසානේ අපට මේ අමා දහම් සැනසීම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මාවතේ ගමන් කරන ශ්‍රාවකයා විසින් මරණ සති භාවනාව නිරන්තරයෙන් වැඩිය යුතුයි. සමත විදර්ශනා භාවනා මාර්ගයට අවශ්‍යයෙන්ම ප්‍රගුණ වී තිබිය යුතු භාවනාවක්. තවත් ආකාරයකින් කිව්වොත් ආරක්ෂක භාවනාවක් ලෙස මේ මරණානුස්සති භාවනාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාලා. මෙම භාවනාව සිද්ධ කරන භාවනානුයෝගියා නැත්නම් ශ්‍රාවකයා විසින් මරණය කියන්නේ කුමක්දැයි පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතුමයි. මරණය ගැන මෙනෙහි නොකිරීමමනේ බොහෝ ප්‍රමාදයන්ට හේතු වෙන්නේ. ධර්මයෙහි දියුණුවක් ලබන්නට නම් අවශ්‍යයෙන්ම තිබිය යුතු අංගයක් වන්නේ මරණ සති භාවනාවයි. කෙනෙක් මම මැරෙන කෙනෙක් යයි සිතුවොත් පමණක් ඒ පුද්ගලයාගේ සිත තුළ පාපයට බයක් ඇති වෙනවා. එය මෙනෙහි නොකිරීම ප්‍රමාදයට හේතුවක් වෙනවා. පව් රැස් කිරීමේ බිය නැති වෙලා පාප භරිතයෙක් වෙන්න පුළුවන් මම මැරෙන කෙනෙක්ය කියන මේ කරුණ සිහි නොකිරීම තුළ. ඒ වගේම තමයි සාමාන්‍ය ජීවිතයේ පුද්ගලයන්ගේ අතින් බොහෝ අත්වැරදීම් සිද්ධ වෙනවා. මොහොතක ඉවසීම නැතිවීම, ඒ වගේම දුරදිග නොබැලීම, ජීවිත පරිඥානයක් නොතිබීම, බලවත් ආත්ම සංඥා බහුලවීම, මාන්නක්කාර අහංකාර හැඟීම් වලින් මෙහෙවල පුද්ගල මනසක් විසම භූමියට විසම පතහයට වැටෙන්නේම තමා මැරෙන කෙනෙක් යයි නොසිතීම තුළ. ජීවිතයේ එන දහසකුත් එකක් ප්‍රශ්න විසඳ ගන්නට මේ මරණ සති භාවනාව ඍජුවම හේතු වෙනවා. අපේ සිත්වල නොයෙක් මානසික ආවේගයන් නැති වෙනවා. ඒ ආවේගයන් දුරදිග ගියාමයි පුද්ගලයෙක් නොකල මනා දේ සිද්ධ කරන්නට, ජීවිතයට අනතුරු පමුණවා ගන්නට, සමාජ විරෝධී දේවල් සිද්ධ කරන්නට, අනේක විද අකුසල ධර්මයන් සිද්ධ කරන්නට පෙළඹෙන්නේ. එනිසා තමාගේ ජීවිතය කියන්නේ කෙබඳු ස්වභාවයෙන් යුක්ත දෙයක් දැයි හඳුනා ගැනීමෙන්ම නැත්තං මම මැරෙන කෙනෙක් කියන මේ කරුණ මෙනෙහි කිරීමෙන්ම ඒ පුද්ගලයා සාන්ත සංවර කෙනෙක් වෙනවා. බලවත් වූ මානසික විසම සිතුවිලි වේගය සංසිඳෙන්න මම මැරෙන කෙනෙක් කියන මානසිකාරය හේතු වෙනවා. එනිසා සාමාන්‍ය ජීවිතයේ උනත් පහසුවෙන් ජීවත් වෙන්න, ජීවිතයට එන ප්‍රශ්න ගැටලු සෑහෙන තරම් ප්‍රමාණයක් අවම කරගෙන ජීවත් වෙන්න, මානසික සංසිඳීමට, හැඟීම් පාලනයට, ආවේග පාලනයට මේ උතුම් මරණ සති භාවනාව පුදුමාකාර විදියට උපකාර වෙනවා. එනිසා මේ මරණ සති තාම වැදගත් භාවනාවක් බවයි තුන්ලොවක් සැනසූ බුදුරජාණන් වහන්සේ වදාළේ. භාවනාවේ යෙදෙන යෝගියා නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ මරණය ගැන මෙනෙහි කරනකොට ඒ මොහොතක් පාසා ඔහුගේ සිත තුළ සංසාර ගමන පිළිබඳව බලවත් සංවේගයක් ඇති වෙනවා. ප්‍රමාදයේ බය හොඳට පේනවා. ඒ වගේම මම අප්‍රමාදීව ගුණධර්ම වඩන්නට ඕන කියන මේ කරුණ ගැන තම හදවත තුළින්ම බලවත් කුසල ඡන්දයක් ඇති වෙනවා. ඉන් අනතුරුව ඒ පුද්ගලයා මේ සමත විදසුන් භාවනා මාර්ගෙහි නොනැවතී ඉදිරියට ගමන් කරන කෙනෙක් වෙමින් දවසක හැම දුක් අවසන් කර හැම සැනසීමක්ම ලංකර ගනිමින් සුවයෙන් පිරි හදවතක් ඇති කෙනෙක් වෙනවාමයි. එනිසා මරණය පිළිබඳව දත යුතු කරුණු අපි සිහිපත් කර ගනිමු, මෙනෙහි කර ගනිමු. හොඳට සිතට ගන්න. මරණානුස්සති භාවනාව ආරම්භ කිරීමේදී මා මෙතෙන් පටන් පවසන කරුණු තදින්ම හදවතට කාවද්ද ගන්න. සැබවින්ම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දහමයි මා මේ ඔබට කියා දෙන්නේ. මරණය කියන්නේ කුමක්ද? එක් භවයකට අයත් ජීවිතේන්ද්‍රිය සිඳී යාමයි මේ ධර්ම මාර්ගය තුල මරණය කියලා හඳුන්වන්නේ. අපි යම් දවසක මව් කුසේ පිළිසිඳ ගත්තානේ යම් මොහොතක, ඒ වගේම ලෝක සත්වයන් යම් මොහොතක ලෝකයේ සත්වයෙක් යම් තැනක පිළිසිඳ ගත්තට පස්සේ ඒ ප්‍රතිසන්දි චිත්තයත් ඒ වගේම යම් මොහොතක ඒ ජීවිතයෙන් සමුගන්නව නම් ඒ සමුගන්න මොහොතේ පහළවන චුති චිත්තයත් අතර කාල පරිච්ඡේදයට කියනවා ජීවිතය කියලා. නැත්තම් භවය කියලා කියන්නට පුළුවන්. ජීවිතේන්ද්‍රිය කියන්නේ කුමක්ද? උපන් භවයේ. එහෙම නැත්තම්
ඒ ප්‍රතිසන්ධියේ පටන් මිය දෙන මොහොත දක්වාම ජීවිතයේ පවත්වන ධර්ම ස්වභාවයට කියනවා ජීවිතේන්ද්‍රිය කියලා. එහි ප්‍රභේද දෙකක් තියෙනවා. නාම ජීවිතේන්ද්‍රිය, රූප ජීවිතේන්ද්‍රිය කියලා. නාම ජීවිතේන්ද්‍රිය කියන්නේ චිත්ත චෛතසික ධර්මයන් ජීවත් කරන ශක්ති විශේෂය. එයත් චෛතසික ධර්මයක්. රූප ජීවිතේන්ද්‍රිය කියන්නේ රූප ධර්මයන් ජීවත් කරන ශක්ති විශේෂය. එය රූප ධර්මයක්. එතකොට නාම ජීවිතේන්ද්‍රිය බිඳෙනකොට රූප ජීවිතේන්ද්‍රියත් බිඳලා යනවා. නමුත් නාම ජීවිතේන්ද්‍රිය චිත්තක්ෂණයක් පාසා බිඳි බිඳි නැවත හට ගන්නවා. නාම ජීවිතේන්ද්‍රිය යම් දවසක මුළුමනින්ම සිඳී ගියොත් ඒ මොහොත ඒ උතුමන් වහන්සේ සංසාර දුකින් සමුගන්නා මොහොත. හැබැයි රූප ජීවිතේන්ද්‍රිය එක් භවයක් සම්බන්ධයෙන් සිඳී යන්නට පුළුවන්. එහෙම සිඳී ගියාම නැවත හට ගන්නට පුළුවන්. අරූප භූමියක හටගත්තොත් රූප ජීවිතේන්ද්‍රියක් හටගන්නේ නැහැ. රූප භූමියක පහළ වුණොත් පමණයි, රූප ප්‍රතිසන්ධියක් ලැබුණොත් පමණයි රූප ජීවිතේන්ද්‍රිය ලැබෙන්නේ. සාමාන්‍යයෙන් මනුස්ස ලෝකේ ජීවත් වන මිනිසුන් ගත්තොතින් ඔවුන්ගේ රූප ජීවිතේන්ද්‍රිය සිඳී යාම මරණය කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන්නේ. එසේ සිද්ධවන මරණයට කියනවා ජීවිතේන්ද්‍රිය උපච්ඡේදක මරණය කියලා. රූප ආත්ම භාවයක් ලැබූ රූපී සත්වයෙකුගේ රූප ජීවිතේන්ද්‍රිය සිඳී යාම තුලින් මරණය සිද්ධ වෙනවා. නාම ජීවිතේන්ද්‍රිය චිත්තක්ෂණයක් පාසා සිඳෙන බව මා ඔබට මතක් කළානේ. නාම ජීවිතේන්ද්‍රිය සෑම සිතක් සමගම ඒකාන්තයෙන් පහළ වෙනවා. ඒක චෛතසික ධර්මයක්. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන මේ චෛතසික ධර්ම 7 සර්ව චිත්ත සාධාරණ චෛතසික ලෙසයි භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ. එනිසා නාම ජීවිතේන්ද්‍රියෙන් තොරව චිත්තෝත්පාදයක් පහළ වෙන්නේ නැහැ. හැබැයි රූප ජීවිතේන්ද්‍රියෙන් තොර වූ අරූප ප්‍රතිසන්ධියක් තුළ රූප ජීවිතේන්ද්‍රිය නොමැතිව සත්වයක් ප්‍රතිසන්ධි ගන්නට පුළුවන්. රූප භවයක් ගැන අපි කතා කළොතින් ඒ රූප භවය හා බැඳී ගිය මරණ 4ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරනවා. ජීවිතේන්ද්‍රිය උපච්ඡේදක මරණය, සමුච්ඡේද මරණය, ක්ෂණික මරණය, සම්මුති මරණය. රූප ජීවිතේන්ද්‍රිය උපච්ඡේදක මරණය ගැන දැන් ඔබට අදහසක් තියෙනවනේ. නාම ජීවිතේන්ද්‍රියත් සිඳී යන ආකාරය පිළිබඳව යම් අදහසක් තියෙනවා. සමුච්ඡේද මරණය කියන්නේ කුමක්ද? මහා රහතන් වහන්සේලා මේ සංසාර දුක අවසන් කරලා පිරිනිවන් වඩිනවා. අන්නේ රහතන් වහන්සේලා ජීවිතයෙන් සමු ගැනීමට කියනවා සමුච්ඡේද මරණය. ඒ කියන්නේ මුළුමනින්ම කෙලෙසුන් ප්‍රහාණය කරලා හැම දුක් අවසන් කරලයි ඒ උතුමෝ පිරිනිවෙන්නේ. ඊළඟට ක්ෂණයක් පාසා සිද්ධ වෙන නාම රූප ධර්මයන්ගේ සංස්කාරයන්ගේ බිඳීම ක්ෂණික මරණය නමිනුයි දේශනා කරන්නේ. ලෝකයේ සම්මුතියක් තියෙනවානේ. ගහක් මැරුණා, වැලක් මැරුණා ආදී වශයෙන්. අන්න එහෙම ලෝක සම්මුතියේ තියෙන මරණයට කියනවා සම්මුති මරණය කියලා. එතකොට මේ ජීවිතේන්ද්‍රිය උපච්ඡේදක මරණය, සමුච්ඡේද මරණය, ක්ෂණික මරණය, සම්මුති මරණය කියන මේ මරණ 4න් මරණ සති භාවනාවේදී අරමුණු කරනු ලබන්නේ කුමක්ද? ජීවිතේන්ද්‍රිය උපච්ඡේදක මරණය. ඒ ජීවිතේන්ද්‍රිය උපච්ඡේදක මරණය ආකාර 6කින් දේශනා කොට වදාරනවා. පුණ්‍යක්ෂය මරණය, ආයුක්ෂය මරණය, උභයක්ෂය මරණය, උපච්ඡේදක මරණය, කාල මරණය සහ අකාල මරණයයි කියලා. පුණ්‍යක්ෂය මරණය කියන්නේ කුමක්ද? සත්වයෙක් යම් ජීවිතයක පිළිසිඳ ගැනීමෙන් අනතුරුව එයාට ඒ ජීවිතයට හිමි ආයු සන්තතිය පැවැත්වීමට හේතුවන ආහාර, ඍතු ආදී ප්‍රත්‍ය සම්පත් තිබුණත් එම භවයේහි ප්‍රතිසන්දිය ලබා දීපු කුසල කර්මය විපාක දීලා අවසන් වීමේදී සිද්ධවන මරණයටයි පුණ්‍යක්ෂය මරණය කියලා කියන්නේ. එතකොට පුණ්‍යක්ෂය මරණය වගේම පාපක්ෂය මරණයකුත් තියෙනවා. කුසල කර්මය හෝ අකුසල කර්මය ගෙවී යාමෙන් සිද්ධවන මරණයයි කර්මක්ෂය මරණය නමින් හඳුන්වනු ලබන්නේ. ප්‍රතිසන්දිය ලබා දුන් කුසල කර්මය වේවා අකුසල කර්මය වේවා ගෙවී යාම තුල සිද්ධවන මරණය පුණ්‍යක්ෂය මරණය කියලා හඳුන්වන්න පුළුවන්. එයම කර්මක්ෂය මරණය නමිනුත් හඳුන්වනවා. ඊළඟට ආයුක්ෂය මරණය කියන්නේ ප්‍රතිසන්දිය ලබා දීපු කුසලය හෝ එහෙම නැත්නම් අකුසල කර්මයේ විපාක දීමේ ශක්තිය තව දුරටත් ඉතිරිව තිබියදී උපන් භවයට එහෙම නැත්නම් ඒ ලෝකයට નિયમિત ආයුෂයක් තියෙනවනේ.
දිව්‍ය ලෝකෙට නියමිත ආයුෂයක් තියෙනවා. මිනිස් ලෝකයට නියමිත ආයුෂයක් තියෙනවා. ඒ කාලවල ඒ නියමිත ආයුෂය ගෙවී යාමෙන් සිද්ධ වෙන මරණයට කියනවා ආයුක්ෂය මරණය කියලා. නමුත් ඔහු ප්‍රතිසන්දිය ලබා දුන් ප්‍රතිසන්දි කුසල කර්මයට හෝ අකුසල කර්මයට තවත් බොහෝ කලක් ඔහුව ජීවත් කරවන්නට පුළුවන්. නමුත් එසේ තිබියදී ඒ ජීව ලෝකයට සත්ව ලෝකයට අදාළ ආයුෂය අවසන් වීමෙන් කොහොමත් ඔහුට ජීවිතයෙන් සමුගන්නට සිද්ධ වෙනවා. ඒකට කියනවා ආයුක්ෂය මරණයයි කියලා. ඊළඟට කර්මයයි ආයුෂයයි දෙකේම ශක්තිය එකවරම අවසන් වන අවස්ථාවක් එන්නට පුළුවන් කෙනෙකුගේ ජීවිතේ. ආන් එහෙම සිද්ධ වෙන මරණයටයි උභයක්ෂය මරණය කියලා කියන්නේ. කර්මයත් ආයුෂයත් දෙකම අවසන් වීම. කර්මයත් ආයුෂයත් දෙකම අවසන් වීම එකට සිද්ධ වෙනවා නම් එක් මොහොතකදී සිද්ධ වෙනවා නම් අන්නේ මරණයයි උභයක්ෂය මරණය කියලා වදාරන්නේ. ප්‍රතිසන්ධි ජනක කර්මයත් ඒ වගේම ආයුෂයත් කියන දෙකම ඒ දෙකෙහිම ශක්තිය ඉතිරි වෙලා තිබියදී මේ ආත්මය කරපු යම් කිසි කර්මයක් නිසා වේවා පෙර ආත්මයක කරන ලද බලවත් කර්මයක් විපාක දීම වශයෙන් කුසල අකුසලමය පැත්තෙන් ගත්තොත් අවිපහාරකින් වෙඩිපහාරකින් අන්‍ය උපක්‍රමයකින් සිද්ධ වෙන මරණයට කියන්න පුළුවන් උපච්ඡේදක මරණය කියලා. ඔය සියදිවි විනාශා ගැනීම වගේ දේවල් අයිතිවන්නේ උපච්ඡේදක මරණයට. පුණ්‍යක්ෂය මරණයත් ආයුක්ෂය මරණයත් කියන දෙකට මේ උතුම් ධර්මයේ තුල හඳුන්වනවා කාල මරණය කියලා. පුණ්‍යක්ෂය මරණයත් ආයුක්ෂය මරණයත්. උපච්ඡේදක මරණයට කියනවා අකාල මරණයයි කියලා. ඔබමා මේ අනන්ත සංසාර ගමනේ උපන් භවයක් පාසා ඒකාන්තයෙන් මරුණා. දිව්‍ය ලෝකයකින් නම් චුත වුණා, බ්‍රහ්ම ලෝකයකින් නම් චුත වුණා, අපායෙන් අසුර ලෝකයෙන් නිරයෙන් චුත වුණා. ඒ මරණය හඳුන්වන්නේ චුතිය කියලා. සාමාන්‍ය මනුස්ස ලෝකයේ කෙනෙක් මරුණාට පස්සේ තිරිසන් සතෙක් මරුණාට පස්සේ මෘත කලේබර බහාලීමක් සිද්ධ වෙන නිසා එය කලේබරස්ස නික්කේපෝ කියන නමින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. අනන්ත සංසාර ගමනේ මරණය සිද්ධ වෙච්ච වාර අනන්තයි. ඒ වුණත් අපට ඒව ගැන එහෙම අදහසක් සිහි කැඳවීමක් නැහැ. අපි හැමදෙනාගේම මේ මරණය පිළිබඳව තියෙන අවබෝධය ඊටා අල්ප නිසාමයි ජීවිතය තුළ අනේක විද ප්‍රමාද දෝෂයන් නැති වෙන්නේ. මරණය ගැන උසස් අවබෝධයක් ඇතිකර ගැනීම පිණිස මරණය ගැන ඊටා හොඳ මානසිකාරයක් පැවැත්වීම පිණිස මේ කියපු කරුණු හොඳට තදින් හිතට කාවද්ද ගන්නට ඕන. අපි සියලු දෙනාම ඒකාන්තයෙන් මැරෙනවනේ. මේ හඬ ඔය ශ්‍රවණය දවසක නිහඬ වෙනවා. කවර වෙලාවක කවර දවසක මැරෙනවද කියලා අපට අදහසක් නැහැනේ. අපගේ ප්‍රතිසන්දිය ලබා දීපු පුණ්‍ය ශක්තිය කොච්චර බල සම්පන්න වුණත් කොච්චර කලත් අප ජීවත් වීමේ හැකියාව ඒ කර්මයට තියෙනවද කියන කාරණය සැබවින්ම අපි දන්නේ නැහැ. දැන් මේ මොහොතේ වුණත් මරණය සිද්ධ වෙන්නට බාධාවක් නැහැනේ. ඉඩහසර ඕන තරම් තියෙනවා. ආයුෂය ගැන හරි හැටි වර්ෂ වලින් කියන්නට, සති මාස වලින් කියන්නට අපට අදහසක් නැහැ. නොඑක් දෙනා නොඑක් මතිමතාන්තර ඉදිරිපත් කළාට මරණය කියන මේ කාරණය තමා වෙත පැමිණෙන මොහොත ගැන අභිඥාලාභී බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලාගේ පරම්පරාවේ කෙනෙකුට හැර වෙන කෙනෙකුට සත්‍ය වශයෙන්ම කියන්නට බෑ. මේ අනාදිමත් සංසාර ගමනේ අපව ලෝහ බඳිමින් ඇවිල්ලා අපරාපරිය වේදනීය වශයෙන් අපගේ ජීවිතයට පැමිණීමට නියමිත කොච්චරනම් කර්ම සමුදායක් තියෙනවද? කොයි මොහොතේ ඒ අතරින් එක කර්මයක් ඉදිරිපත් වෙලා අපේ ජීවිතය අපට අහිමි කරයිද කියලා කාටද මේ ලෝකේ කියන්න පුළුවන්? ඒ සියල්ලටම වඩා මරණෙහි ඇති සංවේග ජනක බව ලෝකයේ දෙස බලද්දි පේනවනේ. මේ උදෑසන මුණ ගැසෙන කෙනා හවසක පෙට්ටියකින් දකින්න ලැබෙනවා. මේ උදෑසන ගෙදරින් නික්මෙච්ච කෙනා හවසට එන්නේ මල කඳක් වෙලා. අපි ජීවත් වන ජන සමාජයේ මේ කරුණ ඊටාම සංවේග ජනකව හැම දොහක් පාසාම ඇහෙන දෙයක් දකින දෙයක්නේ. ඉතින් මේ ගැන මෙනෙහි කිරීම, මේ මරණය ගැන මෙනෙහි කිරීමයි මරණානුසති භාවනාව කියලා කියන්නේ. හැබැයි නුවණින් තොරව මේ ගැන සිහි කළොත් තමන්ට කැමති ප්‍රියමනාප පුද්ගලයෙක් මරුමුවටපත් වුණාට පස්සේ ඒ ගැන සිහි කරනකොට ශෝකය ඇති වෙනවා. ඒ වගේම අපට යම් විදියකින් අප්‍රියමනාප කෙනෙක්
එහෙම නැත්නම් රණ්ඩු සරුවල් වෙච්ච කෙනෙක්, සතුරෙක් යයි සම්මත කෙනෙක් මරුණට පස්සේ ඇතැම් විට ප්‍රීතිය සතුට උපදින්නත් පුළුවන්. ඒ බඳු හිතමත්කමකුත් නැති, ගැටුමකුත් නැති මධ්‍යස්ථ පුද්ගලයෙක් අභාවයට පත්වීමෙන් හරියට මිනියක් දවන කුලීකාරයෙකුට වගේ විශේෂ ශෝකයක් හෝ ප්‍රීතියක් සංවේගයක් ඇති වෙන්නේ නැහැ. සමහර විට තමන්ගේ මරණය ගැන සිහි කරනකොට බයක්, සන්ත්‍රාසයක්, තැති ගැනීමක් ඇති වෙන්නට පුළුවන්. මේ විදිහට මරණය ගැන සිහි කරද්දී ශෝකයේ ඉපදීම, ප්‍රීතියේ ඉපදීම, ඊළඟට සංවේගය නූපදීම, ඊළඟට බිය, තැති ගැනීම ඉපදීම කියන සියල්ලම සිද්ධ වෙන්නේ සම්මා සතියෙන් තොරවීමත්, දහම් සංවේගය සහ ඒ පිළිබඳ වූ ඥාන දර්ශනය අවබෝධය නොමැතිවීමත් කියන මෙන්න මේ කාරණේ. එබැවින් මරණය ගැන සිහි කරද්දී දුකක් ඇති වෙනවා නම්, එහෙම නැත්නම් ප්‍රීතියක් ඇති වෙනවා නම්, එහෙම නැත්නම් විශේෂයක් ඇති වෙන්නේ නැත්නම් සන්ත්‍රාසයක්, තැති ගැනීමක් ඇති වෙනවා නම් ඒ අනුව සිහි කිරීම මරණ සති භාවනාව කියලා හඳුන්වන්නේ නැහැ. කිසි භයක්, තැති ගැනීමක් ඇති නොවන ආකාරයෙන් අවබෝධයම සංවේගයම ඇතිවන ආකාරයෙන් තමාගේ මරණය ගැන සිහි කිරීම. ඊළඟට ශෝකයක්, කනගාටුවක් නූපදනා පරිදි තමන්ගේ ප්‍රිය පුද්ගලයාගේ මරණය ගැන සිහි කිරීම. ඒ වගේම සතුටක්, ප්‍රීතියක් නූපදින ආකාරයෙන් තමන්ගේ සතුරාගේ නැත්තං අහිතවන්තයාගේ මරණය සිහි කිරීම. සති සංවේගය, ඥාන දර්ශනය උපදින පරිදි මධ්‍යස්ථ පුද්ගලයාගේ මරණය ගැන සිහි කිරීම සැබවින්ම හැම දෙනාටම එකම වේගයකින්, එකම ආකාරයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මරණ සතිය වඩන කෙනා කල යුත්තේ අන්නේ ආකාරයෙන්. තමාගේ මරණය ගැන සිහි කරනවා නම් බයක්, තැති ගැනීමක් ඇති නොවන පරිදි, සති සමාධි ප්‍රඥා මුහු කරවන පරිදි, කුසල ධර්මයන්හි අප්‍රමාදය ඇතිවන පරිදි ඒ මරණ සති භාවනාව සිද්ධ කරන්නේ. ඉතින් එහිදී බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීම, මෛත්‍රිය හොඳට වැඩිම, අසුභ සතිය හොඳට වැඩිම තුලින් සිත දමනය කරගෙන, ශාන්ත කරගෙන ඒ ආකාරයෙන් මේ මරණය ගැන මෙනෙහි කිරීම කෙනෙකුට සිද්ධ කරන්නට පුළුවන්. විශේෂයෙන් මෛත්‍රී භාවනාව හොඳට සිද්ධ කරලා, මෛත්‍රී භාවනාව තුලින් යම් පමණකට දියුණු හිතක් හදාගත්ත කෙනෙකුට මේ මරණ සති භාවනාව පහසුවෙන් සිද්ධ කරන්නට පුළුවන්. එහිදී සෑම සියලු භාවනාවක්ම ආරම්භ කිරීමේදී තෙරුවන් වන්දනා කිරීම, තෙරුවන් වහන්සේලා සමා කර ගැනීම, සිරිපාපියොම අභියස තම ජීවිතේ පූජා කිරීම, පින් දීලා පින් අනුමෝදන් වීම දෙවියන් සහිත ලෝකයේ සමග, තමන්ගේ සීලය ගැන අනවතරයෙන් හොඳට මෙනෙහි කිරීම, අෂ්ට සංවේග වස්තුන් සිහි කරලා තමන්ට අවවාද කර ගැනීම, බුදු ගුණ වඩා, මෙත්සිත වඩා, අසුභය ගැන මෙනෙහි කර, කය පිළිබඳව යථාර්ථයේ තේරුම් අරගෙන මේ මරණ සති භාවනාවට ප්‍රවේශ වෙනවා නම් එමගින් ඔහුගේ හිත මරණය නම් වූ අරමුණ තුල හොඳට එකඟ වෙනවා. තමන්ට මේ දේ අත්දකින්නට පුළුවන්. ඒ අනුව මනාව හිත මේ උතුම් මරණ සති භාවනාව සඳහා සූදානම් කර ගැනීම ඔබට භාර කටයුත්තක්. ඒ දේ ඔබ සිද්ධ කරගෙන ඉන් අනතුරුව මම මේ දැන් සිද්ධ කරන්නට හදන්නේ කුසල් දහම් විෂයෙහි ප්‍රමාදී භාවය ඇති කර ගැනීම පිණිස සිහිය, ඥාන දර්ශනය, දහම් සංවේගය උපදවා ගැනීමට හේතු වන උදාාර උතුම් භාවනාවක් ප්‍රගුණ කිරීමයි කියලා තමන්ම ඒ ගැන හොඳ අදහසක් හිතේ ඇති කරගෙන ඉන් අනතුරුව තමා දන්නා හඳුනන ඥාති මිත්‍රාදී යම් කිසි කෙනෙකුගේ වියෝවීම, මරණය ගැන සිහි කරමින්, එහෙම නැත්නම් තිරිසංගත සතෙකුගේ හෝ මරණය ගැන සිහි කරමින්, එහෙම නැත්නම් කාගේ හෝ සියදි විනාසා ගැනීමක් ආදී වශයෙන් මියපත් වූ පුද්ගලයෙකුගේ ඒ මරණය ගැන සිහි කරමින් ඒ ගැන සලකා හොඳ සිහියක්, සංවේගයක්, ඥාන දර්ශනයක් උපදවාගෙන මේ ජීවිතේන්ද්‍රිය සිඳියාමෙන් මේ මරණය සිද්ධ වන හැටි ඕනෑම මොහොතක ඒකාන්ත වශයෙන් සිද්ධ වෙන්නට පුළුවන් කියන මේ කාරණය තදින් හිතට කාවද්දාගෙන ජීවිතය අනියතයි, මරණය නියතයි, ජීවිතය අනියතයි, මරණය නියතයි, ජීවිතය අනියතයි, මරණය නියතයි කියලා සිහිපත් කරනවා. මාගේ මරණයත් දිනක සිදු වෙනවාමයි. වැඩි කාලයක් ජීවිතේ පවතින්නේ නැහැ. ජීවිතේ නොපවත්නා බව සත්‍යයක්. මට ඒ ගැන හරිහැටි වැටහීමක් නොමැති නිසායි හාස්‍යය, සතුට, සැනසීම, ඉන්ද්‍රිය පීනනය මම හොයාගෙන යන්නේ. කාම සුවයන් හොයාගෙන යන්නේ.
තරඟ වදින්නේ, පොරපිටියට බසින්නේ, ඔවුනොවුන් වාද විවාදවලට පැටලෙමින් බලවත් වූ අනතුරු සිද්ධ කරගන්නේ. මුළු ජන සමාජයේම ඇතිවන තාක් අරුබුදයන් පැනනගින්නේ මරණය ගැන මෙනෙහි නොකිරීමෙනුයි කියන මේ කාරණය ටිකෙන් ටික තම හදවතට කාවද්ද ගන්නට ඕන. මුලින් යම් අපහසුයක් ඇති වෙන්නට පුළුවන්. නමුත් සත්‍යය ගැනනේ අපි මේ මෙනෙහි කරන්නේ. අසත්‍යයක් අරමුණු කරනව නෙමෙයිනේ, සත්‍යයක් පවතින යථාර්ථයක් වෙත තම සිහි කල්පනාව යොමු කරනවා. එහෙම සිහි කරනකොට ඒ පුද්ගලයාට වැටහෙනවා මේ මහ පොළවේ අතීතයේ යම්තාක් දෙනා රාජ මහා මාත්‍යාදීන්ගේ පටන් ජීවත් වුණා නම් ඒ සියලු දෙනාම මරුමුවට පත් වුණානේ. මේ ලෝකේ මේ කාලේ යම් කෙනෙක් ජීවත් වෙනවා නම් එයා කොයි විදියට ජීවත් වුණත් සීමා සහිතයිනේ ඒ හැසිරීම, ඒ ජීවිතය. මරණයට මොහොතක් පාසා සියලු දෙනා ලං වෙනවා. මොහොතක් පාසා අප්‍රමාණ සත්වයෝ මැරෙනවා. මේ මොහොතේ මේ ක්ෂණයෙහි මේ 31 භවතලයේ කී කෝටියක් මැරෙනවද, කී කෝටියක් උපදිනවද? මේ ගැන දන්නේ තුන්ලොවක් සැනසූ භාග්‍යතුන් වහන්සේනි. ඔබට මට ඒ ගැන අනවබෝධයක් තියෙන හින්දාමයි මේ සතුට, මේ හාස්‍යය, මේ ප්‍රීතිය තුලින් සැනසෙන්න හදන්නේ. මේ මරණ සතිය හොඳට වඩනකොට ඒ පිළිබඳව සිහි කල්පනාව, සංවේගය, ඥාන දර්ශනය පහළ වෙන්නට එය හේතුවක් වෙනවා. ඒත් සමගම තියුණු නුවණක් ඇති වෙනවා. නීවරණ ධර්ම, කාමච්ඡන්දාදී සිත කෙලසන ධර්මතා යටපත් වෙලා ධානාංග, ඒ කියන්නේ විතර්ක විචාරාදී ධානාංග පහළ වෙලා මේ මරණය අරමුණු කරගෙන සතිය මනාව පිහිටමින් උපචාර සමාධියෙන් සිත සමාධිමත් කරවන්නට බලයක් තියෙනවා මේ මරණ සති භාවනාවට. එහෙත් අර්පණා ධාන උපදවා දෙන්නේ නැහැ මේ සංවේගයට කාරණයක් නිසා. කොහොම වුණත් මරණ සති භාවනාව වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස නම් අපමණයි. කුසල් දහම් කිරීමෙහි නොපමා බව ඒ අතරින් ප්‍රධානයි. ඒ වගේම මේ භවයට තියෙන බලවත් ඇල්ම අඩු වෙලා යනවා. ජීවිත ආසාව අඩු වෙනවා. පාපයට ගර්හා කරමින් කුසල් දහම් සම්පාදනය කරන්න කැමති වෙනවා. බොහෝ දේවල් රැස් කර තබන කෙනෙක් වෙන්නේ නැහැ මේ මරණ සතිය වඩන කෙනා. ඒ වගේම තමන්ට ලැබෙන පරිස්කාර වස්තු සම්බන්ධයෙන් මසුරුකමක් ඇති කරගන්නෙත් නැහැ. අනිත්‍ය ලක්ෂණය පහසුවෙන් අවබෝධ කරගන්නට මරණ සති භාවනාව උපකාර වෙනවා. ඒ කියන්නේ මරණ සති භාවනාවෙන් සමාධිමත් වූ සිත මුල් කරගෙන විදර්ශනා භාවනාවක් වන අනිත්‍ය භාවනාව කරන්නට ඒ යෝගාවචරයාට ඊතා පහසුවෙන් අවකාශය සැලසෙනවා. ඒත් සමගම අනිත්‍ය භාවනාව වැඩුණොත් ඒ අනුව දුක්ඛ සංඥාවත් අනාත්ම සංඥාවත් වැටහෙනවා. කොයි වෙලාවක හරි මැරෙනවනි පින්වතුනි. අන්නේ වෙලාවේ මරණාසන්න මොහොතේ මේ මරණ සතිය හොඳට වැඩිච්ච කෙනෙකුට තැති ගැනීම, සංවේගය ඇතිවන්නේ නැහැ. සිහි මුලා වෙන්නේ නැතුව කලුරිය කරනවා. සිහි මුලාවක් නැතුව කලුරිය කළොත් දුගතියක උපදින්නේ නැහනේ. මේ ජීවිතේ නිවන් දකින්නට බැරි වුණොත් මරණින් මත්තේ සුගතියකමයි උපදින්නේ. එනිසා මරණය ගැන මෙනෙහි කිරීම ඒකාන්තයෙන් සිද්ධ කළ යුතුයි. නහිසෝ උපක්කමෝ අත්ථි යේන ජාතාන මීයරේ ජරම්පිපත්වා මරණං ඒවං ධම්මාහි පානිනෝ. කුමක් හෝ උපක්‍රමයකින් උපන් සත්වයා මේ මරණයෙන් බේරෙන්නට ලෝකෙ කිසිම උපක්‍රමයක් නැහැ. ජරාවට පත් වෙලත් මැරෙනවා, ජරාවට පත් නොවීත් මැරෙනවා. ලදරු වියේ, යොවුන් වියේ, මැදි වියේ, අවසන් වියේ මරණය කරා පත් වෙනවාමයි. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරන්තේන මහාසේනේන මච්චුනා. අජ්ජේව කිච්ඡං ආතප්පං, එබැවින් අද කළ යුතු දේ අදම කළ යුතුමයි. ඒ අදහස් කරන්නේ මේ අකුසල් දහම් වැඩිම නෙමෙයි. මේ ධර්ම මාර්ගය තුල අමා නිවන සොයා යන ගමන සඳහා මා යමක් කළ යුතුයි නම් දාන, සීල, භාවනා, සීල, සමාධි, ප්‍රඥා වැඩිම අදම සිද්ධ කළ යුතුයි. කෝජඤ්ඤා මරණං සුවේ, කවුද දන්නේ හෙට දවසේ මරණය සිද්ධ වෙනවද නැද්ද කියලා. මහා සේනා ඇති මාරයාත් සමග අපි කාගේවත් ගිවිසුමක් නැති බව සීකල මනායි. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං වූපසමෝ සුඛෝ. අමා බුදු වදනක්. සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝය. ඇතිවීම වගේම නැතිවීම ස්වභාව කොටයි පවතින්නේ. ඉපදිලා
නිරුද්ධවීම ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. සංස්කාරයන්ගේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීම වූ අමාශාන්ත නිවන ඒකාන්තයෙන් සුවයක්මයි කියලා යෝගාවචරය මෙනෙහි කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ශ්‍රාවිකාව නිරන්තරයෙන් මෙනෙහි කරන්නට ඕන. හොඳට හිතන්න ඔබට මේ ජීවිතේ ජය ගන්නට මේ පාඩම කියලා දෙන්නේ. හිත සුවපත් කරගන්න පාඩමයි මේ කියලා දෙන්නේ. මේ විදිහට සිහිපත් කිරීමෙන් බොහෝ දෙනාට මරණ සති භාවනාව ගැන හොඳ අදහසක් හිතට එනවා. අප්‍රමාදී බව ඇති වෙනවා. ඒත් සමහර කෙනෙකුට මෝහයේ බලවත් භාවය නිසා, අසතිය අයෝනිසෝ අමනසිකාරයේ ඇති බලවත් භාවය නිසා හදවතට තදින් මරණය ගැන නොදැනෙනවා නම් තවත් ක්‍රමවේද 8කින් මේ මරණය ගැන හිතන්නයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. වද්ධක පච්චුපට්ඨානය සම්පත්ති විපත්ති වශයෙන් සිටීම, උපසංහරණය වශයෙන්, කාය බහු සාධාරණත්ව වශයෙන්, ආයු දුර්බලත්වය මෙනෙහි කිරීම වශයෙන්, අනිමිත්ත වශයෙන්, ඊළඟට අද්ධාන පරිච්ඡේද වශයෙන්, ඝන පරිත්ත වශයෙන් කියන මේ ආකාර 8න් මරණය සිහිපත් කරනවා, මරණය ගැන මෙනෙහි කරනවා. ඒ අතරින් පළමු කාරණේ වද්ධක පච්චුපට්ඨාන. වධකයා කියලා කියන්නේ අපව ඝාතනය කරන්නට අපේ ළඟට එන කෙනානේ. ආන්නේ විදිහට හිතනවා මේ මරණය කියන්නේ හරියට වධකයෙක් වගේ. මොහුගේ හිස සිඳ දානවා කියලා කඩුවක් අරගෙන ගෙල සිඳ දැමීමට ලං වෙලා ඉන්න වධකයෙක් වගේ අවකාශයක් ලැබිච්ච මොහොතේදීම අපව නසා දමනවා. ආන්නේ ආකාරයෙන් මරණය කියන්නේ වධකයෙක් වගේ කියලා මෙනෙහි කරනවා. ඊළඟට සම්පත්ති විපත්ති වශයෙන් නිරෝගී සම්පත්තිය, යොවුන් විය හෙවත් යෞවන සම්පත්තිය, තවත් සම්පත්තීන් තියෙනවානේ ධන සම්පත්ති, කුල සම්පත්ති ආදී වශයෙන්. මේ සියලු සම්පත්ම කෙලවර වෙන්නේ කුමකින්ද? ඒ පිළිබඳ ඌම විපත්තියකින්. නිරෝගී සම්පත්තිය රෝගී වීමෙන්, යොවුන් විය වයසට යෑමෙන්, ධනය නිර්ධන වීමෙන් කෙලවර වෙලා යනවා. එතකොට ජීවිත සම්පත්තිය මරණයෙන් කෙලවර වෙලා යනවා. ආන්නේම සිහි කරනකොට ලැබිච්ච සම්පත විපතක් බවට පත් වෙනවා. ජීවිත සම්පත ජීවිත විපත බවට පත් වෙනවා. ආන්නේම මෙනෙහි කරනකොට ගැඹුරු නුවණක් සිහියක් ඒ පුද්ගලයාට ඇති වෙනවා. උපසංහරණ වශයෙන් කිව්වේ අන් අයට යම් ආකාරයකින් මැරෙන්න සිද්ධ වුණා නම් ඒ ධර්ම ස්වභාවය Tamanටත් එහෙමයි කියලා එළවා බලනවා. තමා වෙත යස සම්පතින්, ධන සම්පතින් මහත්වයට පැමිණිලා හිටපු අය, පුණ්‍ය මහත්වයට පැමිණිලා හිටපු අය, බලවත් විදිහට මේ මහ පොළොවේ ජීවත් වෙච්ච අය යම් ආකාරයකින් මැරුණද මමත් එසේම මැරෙනවා. මෙන්න මෙහෙම සිහි කිරීමට කියන උපසංහරණ වශයෙන් මරණය ගැන මෙනෙහි කිරීම කියලා. ඊළඟ කාරණේ කාය බහු සාධාරණත්ව වශයෙන් මරණය ගැන මෙනෙහි කිරීම. මේ ශරීරය මට අයිති කියලා අල්ලාගෙන හිටියට බොහෝ දෙනාට සාධාරණයිනේ. මේ ශරීරයේ 80 කුලයක පණුව ඉන්නවා. සිවිය ඇසුරු කරගෙන පණුව ඉන්නවා. අපේ මස් ඇස් දෙකට පේන්නේ නැහැ. බොහොම සියුම්ම බලද්දී නුවණින් විමසද්දී මේ ශරීරය ඇසුරු කරගෙන සුවිශාල ක්ෂුද්‍රක ප්‍රාණීන් පිරිසක් ඉන්නවා. සම ඇසුරු කරපු පණුව, බඩවැල් ඇසුරු කරගෙන ඉන්න පණුව මේ ශරීරය නිතර කා දමනවා. ඔවුන් ජීවත් වෙන තැනක් තමයි මේ ශරීරය කියන්නේ. ආන්නේ හිතනකොට මට විතරක් නෙමෙයි මේ කය ආයති. අනුවොත් කනවා මේ ශරීරය. මලාට පස්සේ ඉතින් බොහෝ දෙනාට බොහෝ සතුන්ට ආහාර වෙනවනේ. ඒ විදිහට සිහි කිරීම. ඊළඟට ආයු දුර්වලත්ව වශයෙන් සිහි කිරීම. කොහොමත් මේ ජීවිතේට ලැබිච්ච ආයුෂය සොච්චම් ආයුෂයක්නේ. 60යි 70යි උපරිමයෙන් 80ක් 90ක්. එතනින් එහා යන කෙනෙක් ගැන අහන්නවත් ඉන්නවද? ඊළඟට අනිමිත්ත වශයෙන් මේ ඔබේ මගේ ජීවිතය කොච්චර කාලයක් පවතිනවද? මොන ව්‍යාධියකින් රෝගයකින්ද මැරෙන්නේ? කවර කාලයක කොතනද මැරෙන්නේ? මේ මෘත ශරීරය කොතනද වැළලෙන්නේ, දැවෙන්නේ? මරණින් මත්තේ කොහෙද උපදින්නේ කියලා නියමයක් නෑ. ඒකට කියනවා අනිමිත්ත ස්වභාවය කියලා. අන්න එහෙම හිතනකොට තවත් නුවණ ගැඹුරින් අවදි වෙනවා. අද්ධාන පරිච්ඡේද වශයෙන් ඒකාන්තයෙන් මේ මිනිස් ජීවිතය අවුරුදු 10ක් පැවතිය යුතුයි, 20ක් 30ක් 40ක් පැවතිය යුතුයි. එහෙම නියමයක් නෑනේ. කාල පරිච්ඡේද වශයෙන් එහෙම නියමයක් නෑ. නියමයක් නැති ජීවිතයක් කොයි මොහොතේ හරි කඩා වැටෙන්න පුළුවන්නේ. ආන් එහෙම හිතීමයි අද්ධාන පරිච්ඡේද වශයෙන් මරණය ගැන හිතීම කියලා කියන්නේ. ඊළඟට ක්ෂණ පරිත්ත වශයෙන් පරමාර්ථ වශයෙන් ගත්තොතින් සත්වයන්ගේ ජීවිතය ජීවත් වන මොහොත ඊටාම ස්වල්පයි. ඊටාම ක්ෂණයක් තියෙන්නේ.
ජීවත්වීම. අතීතයේ ජීවත් වුණා අතීතයේ ජීවත් වෙනවා කියන්නේ නෑ. වර්තමානයේ ජීවත් වෙනම ජීවත් වේවි කියන්නේ නෑ. අනාගතයේ ජීවත් වේවි හැබැයි ජීවත් වෙනවා කියලා කියන්නේ නෑ. ඉතින් එනිසා ඊතාක්ෂණයක් ජීවිතං අත්ථභාවෝච සුඛ දුක්ඛාච කේවලා ඒක චිත්ත සමායුත්තා ලහුසෝ වත්තතේ කනෝ. මේ ජීවිතය කියලා කිව්වත් ආත්ම භාවය කියලා කිව්වත් සැප දුක කියලා කිව්වත් එක සිතක් හා සමායුක්ත වූ ධර්මතා සමුළුවක පහළවීමක්. ජීවිතේ පවතින්නේ මොහොතයි ලහුසෝ වත්තතේ කනෝ. ආන්නේම සිහිකිරීමයි ක්ෂණ පරිත්ත වශයෙන් මරණය ගැන සිහිකිරීම කියලා කියන්නේ. ඉතින් මෙහෙම සිහි කරමින් මේ මරණ සතිය ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න ශ්‍රාවකයා තවදුරටත් ඒ පුහුණු කරමින් එයා හිතනවා උදා වූ සූර්යයා අස්තයට යන්නාසේ උපන්නා වූ ජීවිතය ඒකාන්තයෙන් මරණයට යන්නේය. ජීවිතය අනියතයි මරණය නියතයි. උදා වූ සඳ මඩල අස්තයට යනවා වගේ උපන් වූ ජීවිතය මරණයට පත්වෙනවා. ජීවිතය අනියතයි මරණය නියතයි. කඳු සිකරයකින් ඇරඹෙන ගන්දෑල නොනැවතී සාගරය බලා ගලා බසිනවා වගේ මාගේ ජීවිතයත් උපන් මොහොතේ පටන් නොනැවතී මරණය කරාම ගමන් කරනවා. ජීවිතය අනියතයි මරණය නියතයි. අහස් කුසට දිගන්තයෙන් නැගෙන වලාකුළු සැඩසුරම් පහරින් ඒ දිසාවට විසිරිලා යනව වගේ උපන් සත්වයාගේ ජීවිතය මරණය නැමැති සැඩ සුළඟින් විසිර යනවා. ජීවිතය අනියතයි මරණය නියතයි. ධාරානිපාත වැසි වැටෙන කාලයක ඔය ඇලදොල ගංගා පිරී ඉතිරී ගලා බසිනවා. නොබෝ කලකින් සෑහෙන ප්‍රමාණයක් හිඳිලා යනවා වගේ ජීවිතය මරණය නම් වූ නියඟයෙන් සිඳී යනවා. ජීවිතය අනියතයි මරණය නියතයි. ගස්වල මල් හැදෙනවා ගෙඩි හැදෙනවා ගෙඩි ඉදෙනවා. ඉදුනට පස්සේ ඒකාන්තයෙන් නටුවෙන් ගිලිහිලා වැටෙනවාමයි. ආන්න ඒ වගේ ජීවිතය මරණයෙන් පතිත වෙනවා. ජීවිතය අනියතයි මරණය නියතයි. මැටි බඳුනකට පොළු පහරක් ගැසුවොත් ඒ මුගුරු පහරින් බිඳී යනවා ඒ මැටි භාජනය. ආන්න ඒ වගේ උපන් ජීවිතය මරණය නැමැති මුගුරු පහරින් බිඳිලා යනවාමයි. ජීවිතය අනියතයි මරණය නියතයි. දියමතු පිට ජලතලාවක වැහිබිඳු වැටෙනකොට දිය බුබුලු දහස් ගණනින් හටගන්නවා. හටගන්නා දිය බුබුලක් පාසා සිඳී බිඳී යනවා. ජීවිතේ කාන්තෙන් මරණයෙන් බිඳී යනවාමයි. ජීවිතය අනියතයි මරණය නියතයි. ජලය මත්තේ අඳින ලද ඉරක් මැකී යන්නට ගතවන්නේ ස්වල්ප නිමේෂයයි. ආන්න ඒ වගේ ජීවිතය ඒකාන්තයෙන් මරණයෙන් මැකී යනවා. ජීවිතය අනියතයි මරණය නියතයි. ඔබ දැකලා තියෙනවනේ වැසි වැටෙන්න පෙර වැසි වැටෙන මොහොතේ වැසි වැටීමෙන් අනතුරුව මේ අහස් කුසේ එහෙමේ අත දිවෙන විදුලි එලි ඒ විදුලි එලි පවතින්නේ නිමේෂයයි. ඇසිපියක් ගසන වෙලාවටත් වඩා අඩු වෙලාවකින් මැකිලා යනවා. ආන්නේ වගේ උපන්නා වූ ජීවිතය සැනකින් මරණයට පත්වන්නේය. ජීවිතය අනියතයි මරණය නියතයි. ඉර උදාවන මොහොතේ තන අග එල්ලිලා තියෙන පිනිබිඳු වහාම පොළොවට පතිත වෙනවා. මේ ජීවිතයත් මරණයෙන් නැතිවන්නේ අන්න ඒ වගේ. ජීවිතය අනියතයි මරණය නියතයි. අපට ලැබෙන මුණ ගැසෙන සෑම සම්පතක්ම විපත්තියකින් කෙලවර වෙලා යනවා. ජීවිත සම්පත්තියත් මරණ විපත්තියම කෙලවර කොටයි පවතින්නේ. එනිසා ජීවිතය අනියතයි මරණය නියතයි. අප සතුවන ආරෝග්‍ය සම්පත්තිය නිරෝගීකම ව්‍යාධිය නම් වූ විපත්තියෙන් කෙලවර වෙනවා. ජීවිතය අනියතයි මරණය නියතයි. යෞවන සම්පත්තිය ජරාව නැමැති විපත්තියෙන් කෙලවර වෙනවා. ජීවිත සම්පත්තියද මරණය නම් වූ විපත්තියෙන් කෙලවර වෙලා යනවා. ජීවිතය අනියතයි මරණය නියතයි. අපේ හදවතට දැනෙන සතුට ප්‍රීතිය ශෝකයෙන් කෙලවර වෙලා යනවා. ජීවිත සම්පත්තියත් මරණය නම් වූ විපතින්
කෙලවර වෙලා යන බැවින් ජීවිතය අනියතයි, මරණය නියතයි. ප්‍රිය පුද්ගලයන් අපට මුණ ගැහෙනවා. ආදරණීයයන්, සහෘදයන්, ප්‍රේමනීයයන්. ඒ මුණ ගැහෙන හැම සම්ප්‍රයෝගයක්ම විප්‍රයෝගයෙන් කෙලවර වෙනවාමයි. ජීවිත සම්ප්‍රයෝගයේ මරණය නැමැති විප්‍රයෝගයෙන් කෙලවර වන බැවින් ජීවිතය අනියතයි, මරණය නියතයි. සියලු ලෝක සත්වයන් ඒ ජාතීන් හි ප්‍රතිසන්දි ගන්නවා. ජරාවෙන් වැළඳගෙනයි ඔවුන් ජීවත් වෙන්නේ. ව්‍යාධියෙන් මඩින ලදුව, මරණයෙන් නසන ලදුව මරණ දුක ඔවුන් වෙත පැමිණෙනවා. මටත් එහෙමයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. සුවිශාල ශෛලමය පර්වත 4ක් සතර දිසාවෙන් මහ පොළොව මඩිමින්, සත්වයන් මඩිමින් හාත්පසින් පෙරලි පෙරලි එනවා වගේ ජරා මරණ නැමැති මහා පර්වත රජ කුලේ අය, බමුණු කුලේ අය, ඒ වගේ උසස් කුලවල අයත්, ඊළඟට චණ්ඩාල, පුක්කුසාදී කුලයෙන් පහත් අයත් සියලු දෙනාම එකසේම විනාශයට පත් කරමින් පෙරලි පෙරලි එනවාමයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මේ ජරා මරණ කියන යුද්ධය හස්ති සේනාවකින් දිනන්නට බෑනේ. අශ්ව සේනාවකින් දිනන්නත් බෑනේ. රථ සේනාවකින් දිනන්නත් බෑනේ. ආබල සෙනගකින් දිනන්න පුළුවන්ද? ඒත් බෑනේ. මොනම අවියකින්වත් දිනන්න බෑනේ. මොනම මන්ත්‍රයකින්වත් දිනන්න බෑනේ. මොනම බෙහෙතකින්වත් මේ මරණය දිනන්නට බෑ. ජීවිතය අනියතයි, මරණය නියතයි. සංවේගයම, ඥානයම, සතියම, යෝනිසෝමනසිකාරයම උපදවා ගන්න. ඔබ විතරද මැරෙන්නේ. යස පිරිවරින් අග්‍රප්‍රාප්ත වූ මහා සම්මත, මහා මන්ධාතු, මහා සුදර්ශනාදී මහා චක්‍රවර්ති රජවරු මේ මහ පොළොවේ ජීවත් වුණා. ඔවුන්ගේ ජීවිතත් මරණයට පත් වුණා. යස පිරිවරින් අල්ප වූ, ස්වල්ප වූ මාගේ ජීවිතයත් ඒකාන්තයෙන් මරණයට යනවාමයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. පුණ්‍ය සම්පත්තියෙන් අග්‍රප්‍රාප්ත වූ ජෝතිය, ජටිල, මෙණ්ඩක වගේ මහා පිනැත්තෝ මේ මහ පොළොවේ ජීවත් වුණා. සියල්ලෝ මැරුණනේ. පිනෙන් අල්ප වූ මං වගේ කෙනෙක් මැරෙනවා කියන එක කිව යුතු නෑ. ජීවිතය අනියතයි, මරණය නියතයි. කාය ශක්තියෙන් මහා බලය තිබ්බ අය මේ මහ පොළොවේ ජීවත් වුණා. වාසුදේව, බලදේව මේ වගේ මහා බලවතුන් හිටියා මේ මහ පොළොවේ. හැමෝම මැරුණා. කාය බලයෙන් අල්ප වූ මගේ ජීවිතය මැරෙනවාමයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මේ මහ පොළොවේ ඉර්ධිමතුන් අතර අග්‍රස්ථානය ලැබූ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, ඒ වගේම උප්පලවන්නා රහත් උත්තමාවිය මරණය විසින් අවසන් කළායේ ජීවිත. ඒ උතුමනම් පිරිනිවන් වැඩියා. එබඳු ඉර්ධියක් නැති ඔබ මා වගේ කෙනෙක් මැරෙනවා කියන්නේ කමුතුවෙන් කෙව යුතු නෑ. ජීවිතය අනියතයි, මරණය නියතයි. ප්‍රඥාවෙන් අග්‍රප්‍රාප්ත වූ මහා සාරීපුත්‍ර ධර්මසේනාධීපතීන් වහන්සේ, කේමා රහත් උත්තමාවිය ජීවිතවලින් සමුගත්තා. ප්‍රඥාවෙන් අසම්පූර්ණ වූ ඔබේ මගේ ජීවිතය මරණයට යනවාමයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. තමා තුලින්ම මතු කරගත් ඥානයෙන් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් අත මිදී ගිය පසේ බුදුරජාණන් වහන්සේලා මේ මහ පොළොවේ වැඩ හිටියා. ඒ උතුමෝ මරණයට පත් වුණා. ස්වයම්භූ ඥානයෙන් තොර වූ ඔබේ මගේ ජීවිතයත් මරණය කරා යනවාමයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. කාය බලයෙන් නසම සම වූ, ඥාන බලයෙන් නසම සම වූ, දස බලධාරී වූ, සර්වඥ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අවසන් වුණා. අල්පේ ශාක්‍ය වූ මං වගේ කෙනෙක් මැරෙනවා කියන එක ගැන කිව යුතුද? ජීවිතය අනියතයි, මරණය නියතයි. ඔබේ මගේ ජීවිතය සිවිය, සම්මස්නහර, ඇටමිඳුළු ඇසුරු කරගෙන 80 කුලයක ප්‍රාණීන්ට සාධාරණයි. ඔවුන්ගේ කෝපයෙන් මේ ශරීරය මලකඳක් වෙනවා. ජීවිතය අනියතයි, මරණය නියතයි. ඇසේ රෝග, කනේ රෝග, නොයෙක් සිය ගණන් රෝගයන්ට මේ ශරීරය ආකරයක්. නොයෙක් සිය ගණන් රෝගවලින්
මාගේ මරණය සිද්ධ වෙනවා. ජීවිතය අනියතයි, මරණය නියතයි. මෙසි මදුරුවාදීන්ගේ දෂ්ට කිරීමෙන් පත්තෑ ගෝනුසු නයි පොළොන් ඇත්තස් ගව මේ ආදී සතුන්ගේ පහරදීමෙන් සිංහ ව්‍යාග්‍රාදීන්ගේ පහරදීමෙන් රජවරුන්ගේ සොර සතුරන්ගේ මනුෂ්‍යයන්ගේ අමනුෂ්‍යයන්ගේ තිරස්චීන සතුන්ගේ අනේක විද සත්වයන්ගේ පහරකෑමින් දඬුවමින් මේ ජීවිතය අහිමි වෙනවා. ඒ හැම දෙනාගේ අතින්ම මගේ ජීවිතය අහිමි වෙනවා, නැසී යනවා. ජීවිතය අනියතයි, මරණය නියතයි. ගින්නෙන්, ජලයෙන්, වසවිස අවි ආයුධවලින් නොයෙක් උපද්‍රවයන්ගෙන් මේ මරණය සිද්ධ වෙනවා. ඒ අනේක විද උපද්‍රවයෙන් මගේ මරණයත් සිද්ධ වන බැවින් ජීවිතය අනියතයි, මරණය නියතයි. ඉහළ පහළ යන හුස්ම රැල්ල ප්‍රතිෂ්ඨාධාරය කරගෙනයි මේ ජීවිතය පවතින්නේ. ඒ හුස්ම රැල්ල නිරුද්ධ කළොත් උපක්‍රමයකින් මේ ජීවිතය අහිමි වෙලා යනවා. ජීවිතය අනියතයි, මරණය නියතයි. මේ ශරීරයේ ඉරියව් පැවැත්ම හරිහැටි සිද්ධ කළොත් පමණයි ජීවිතය පවතින්නේ. ඒ ඉරියව් පැවැත්ම විසම ලෙස සිද්ධ කළොත් ඒ මගිනුත් මරණය උදා වෙනවා. බලන්න මොන තරන්නම් අවිනිශ්චිතයිද ජීවිතය අනියතයි, මරණය නියතයි. සීතලත් උෂ්ණයත් සමසේ පැවතීමෙන් මේ ශරීරය පවතිනවා. ඒ ශීතෝෂ්ණයන් විසම වීමෙන් මරණය සිද්ධ වෙනවා. ජීවිතය අනියතයි, මරණය නියතයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ සතර මහා භූත පිහිට කරගෙනයි මේ ශරීරය පවතින්නේ. ඒවා විසම වීමෙන් මේ ශරීරය මලකඳක් වෙනවා. ජීවිතය අනියතයි, මරණය නියතයි. කිසිම වයස් සීමාවක් නැතිව ඕනෑම වයසකදී ජීවිතය මරුමුවට පත්වෙනවා. ජීවිතය අනියතයි, මරණය නියතයි. අසවල් රෝගේනුයි මා මැරෙන්නේ කියලා නියමයක් නෑ. සෑම රෝගයකින්ම මරණය හිමි වෙනවා. ජීවිතය අනියතයි, මරණය නියතයි. මම මැරෙන්නේ අසවල් තැන, අසවල් ලෙඩ ඇඳේ එහෙම නියමයක් නෑ. ඕනම තැනක මැරෙන්න පුළුවන්. ජලයේද, අහසේද, ගොඩබිමද, සාගරයේද. එබැවින් ජීවිතය අනියතයි, මරණය නියතයි. මම මැරිලා ගිහිල්ලා අසවල් තැනට යන්නේ කියලා ගති නියමයක් නෑ. සෑම ප්‍රතිසන්ධියක් පිණිසම මේ මරණය සිද්ධ වෙනවා. ජීවිතය අනියතයි, මරණය නියතයි. පවතින කාල පරිච්ඡේද වශයෙන් ගත්තොත් ස්වල්ප කාලයයි පවතින්නේ. අවුරුදු 100කට මෙහා පැත්තේ මැරෙනවමයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ඔබේ මගේ ජීවිතය ඉඳගෙන සිටියදීම මැරෙන්න පුළුවන්. ජීවිතය අනියතයි, මරණය නියතයි. ඒ වගේම සිටගෙන සිටියදී, ඇවිදිමින් සිටියදී, නිදාගෙන සිටියදී, ආහාර අනුභව කරමින් සිටියදී, පැන් පානය කරමින් ඉන්නකොට මැරෙනවා. ජීවිතයෙන් සමුගන්නවා. ජීවිතය අනියතයි, මරණය නියතයි. හුස්ම ඉහළට ගනිද්දී මැරෙන්න පුළුවන්, පහළට හෙලද්දී මැරෙන්න පුළුවන්. ජීවිතය අනියතයි, මරණය නියතයි. මේ ජීවිතය පවතින්නේ චිත්තක්ෂණ මාත්‍රයයි. අතීත චිත්තක්ෂණයෙහි පැවතුනා වූ ජීවිතය වර්තමාන චිත්තක්ෂණයට නොපැමිණ මරණයට පත්වෙනවා. ජීවිතය අනියතයි, එබැවින් මරණය නියතයි. මේ වර්තමාන චිත්තක්ෂණයෙහි පවත්නා වූ ජීවිතය අනාගත චිත්තක්ෂණයට යන්නේ නෑ. මරණය සිද්ධ වෙනවාමයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. අනාගත චිත්තක්ෂණයක ජීවත්වීම ඉන්මතු අනාගත චිත්තක්ෂණයකට යනවා කියන එක ඒකාන්ත නෑ. අතරදී මියදෙනවා. ජීවිතය අනියතයි, මරණය නියතයි. මේ ආකාරයෙන් ඔබ මරණය ගැන මෙනෙහි කරනකොට, නැවත නැවත සිහි කරනකොට ඔබේ සිත එකඟ වෙනවා. මේ අරමුණ තුල නීවරණ ධර්මයන් විස්කම්බණය වෙලා සමාහිත භාවයක් ඇති වෙලා සතිය හොඳට පිහිටනවා. ධානාංග පාලවීමෙන් උපචාර සමාධිය ඇති වෙනවා. එය විදර්ශනාවට යොමු කරගෙන, පාදක කරගෙන මේ භව ගමන නිමා කරන ලෞතුරු මාවතේ ගමන් කරන්න මේ උත්තම භාවනාව ඔබට උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ සිරි මුව මඩලින් වදාරනවා, මේ ලෝකේ කවුරුන් හෝ කෙනෙක් හිතනවා මම එක රෑ දහවලක් ජීවත් වෙනවා නම් යහපති, බොහොම හොඳයි. ඒ කාලය තුල මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුහුණු කරනවා,
මට බොහෝ හිතසුව සලසා ගන්නට එච්චර කාලයක් ජීවත් වුණොත් ඇති කියලා හිතනවා. තවත් කෙනෙක් හිතනවා එක් දහවලක් මම ජීවත් වුණොත් ඒ මට ප්‍රමාණවත්. තවත් කෙනෙක් හිතනවා එක පිණ්ඩපාතේ වේලක් වළඳලා ඉවර වෙනකන් ජීවත් වුණොත් බොහොම හොඳයි කියලා. තවත් කෙනෙක් හිතනවා මම බත් පිඬු 4-5ක් වළඳනකන් ජීවත් වුණොත් ඇති කියලා හිතනවා. ඒ කාලය තුල මම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරනවා කියලා. ඉතින් ඔය විදිහට කවුරුන් හෝ කෙනෙක් හිතනවා නම් මරණය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ හැමෝම ප්‍රමාදයි කියලා. දවසක් ජීවත් වුණොත් හොඳයි කියලා හිතපු කෙනා, දවස් භාගයක් ජීවත් වුණොත් හොඳයි කියලා හිතපු කෙනා, එක පිණ්ඩපාතයක් හොයාගෙන ඇවිල්ලා වළඳනකම් ජීවත් වුණොත් හොඳයි කියලා හිතපු කෙනා, බත් පිඬු 4-5ක් වළඳනකම් ජීවත් වුණොත් හොඳයි කියලා හිතපු කෙනා. මේ හැම දෙනාම ප්‍රමාදයි. කවුරුන් හෝ හිතනවා නම් එක බත් කටක් කටේ තබලා හපලා ගිලිනකම් ජීවත් වුණොත් ඇති. එක හුස්මක් ඉහළට අරගෙන ඒ හුස්ම පහළට යවනකම් ජීවත් වුණොත් ඇති කියලා කවුරුන් හෝ හිතනවා. ඒ කාලය තුල මම හොඳට තථාගත ධර්මයේ පුරුදු කරනවා. ආන්නෙම කෙනෙක් මරණය ගැන හිතනවා නම් අන්නේ පුද්ගලයා මරණ සතිය හොඳට වඩන කෙනෙක් බව බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ පුද්ගලයා ආශ්‍රවයන් ක්ෂය කරලා අප්‍රමාදීව සව් කෙලෙසුන් නසා ධර්මාවබෝධය ලබනවා කියලා බුදු සිරිමුව මඩලින් වදාළ නිසා ඔබ ආස්වාසය ප්‍රස්වාසය හා බැඳී ගිය මරණය දකිමින් වාසය කරන්න. මේ කියා දුන් කරුණු අනුව නිරන්තරයෙන් මරණය ගැන මෙනෙහි කරන්න. උදේ අවදි වෙච්ච මොහොතේදී නැගිටින්න කලින් මේ මරණය ගැන හිතන්න. නිදාගන්න කලින් මරණය ගැන හිතන්න. දහවල් කාලේ ඉඳ ලැබෙන සෑම මොහොතකම මරණය ගැන හිතන්න. ඔබේ සිත ගුණ ධර්මයන්ගෙන් පෝසත් වේවි. ධර්මාවබෝධය ලැබේවි. ශාන්ත සුවය වෙත මොහොතින් මොහොත ඔබ ලං වේවි. ඒ අමා ශාන්ත නිවනින් සැනසීම පිණිස මේ උතුම් මරණ සති භාවනාව හැමදෙනාටම උපකාර වේවා කියලා මම ආශිර්වාද කරනවා. නිට්ටඹුව මාතලාන අංක 150 දරන ලිපිනේ පදිංචි සුජාතා ජයවීර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මේ උතුම් ධර්ම දානය සිත්නෙත් අසපුවෙන් ඔබට ලබා දුන්නේ. ඔබ ඒ ධර්මයේ ශ්‍රවණය කළා. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම. එවැගේම 2021 මාර්තු මාස 18 වන දින උපන්දිනය සැමරූ පුෂ්පමධු නයන භානුපතිරාජ ඒ පින්වත් දරුවාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම. මියගිය දෙමාපියන් වන සයිනේරිස් පතිරාජ පියාණන්ට එවැගේම සෝමාවතී ගම්ලත් මෑණියන්ට ගීතා පතිරාජ ධර්මසිරි පතිරාජ යන සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ මිය පරලොව ගිය සියලු දෙනාට පින් පමුණුවනම. පින් බලාපොරොත්තු වන සියලු ඥාතීහු මෙපින් අනුමෝදන් වෙත්වා. සතරවරම් දෙව් රාජවරු සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් වේවා. සක්දෙව් රජතුමා ආර්ය සුමන සමන් දෙවියන් ඇතුළු සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති. මේ පවිත්‍ර ධර්මය ශ්‍රවණය කළ පිණින් අතිපූජනීය මහා සංඝරත්නය තුළු සියලු දෙනාටම සිතක් ශාන්තියක් වේවා කියලා මම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාධු සාධු සාධු. හොඳයි අපි නැවතත් සම්බන්ධ වෙනවා ඉරිදා සිත්නේ තසපුව සමග. ඉරිදා සිත්නේ තසපුවේ ධර්ම සාකච්ඡාවටයි අපි දැන් යොමු වෙන්නේ. අද දවස තුලදී මරණානුස්සති පිළිබඳව, මරණය වැඩිම පිළිබඳ, මරණය පිළිබඳ සිහි කල්පනාවක් ඇති කර ගැනීම පිළිබඳව, ඒ පිළිබඳ අවබෝධයකින් යුක්තව කටයුතු කිරීම පිළිබඳව ඉතා වැදගත් වූ දේශනාවක් ඔබ ශ්‍රවණය කරන්නට යෙදුණා. ඉතින් මම හිතන්නේ මේ හැම දෙයකදීම හිත ශක්තිමත්ව
සහ ධර්මානුකූලව පවත්වා ගැනීමේ වටිනාකම ඔබට දැනෙනවා ඇති. ඒ උතුම් වූ දේශනාව පිළිබඳව ඒ අසුරේ ගොඩනැගෙන යම් කාරණාවන් පිළිබඳව අපි මේ පැය තුලදී සාකච්ඡා කරමු. ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සැරසෙන මොහොතේ අපි සිහිපත් කරනවා ඔබට එළඹෙන මැයි මාසේ වෙසක් මාසේ 29 වන සෙනසුරාදා සන්ධ්‍යාව ඔබට ධර්මය තවත් ජීවිතයට තදින් ලං කරන බොහොම සමීපව දැනෙන පින්කමකට ඔබව සහසම්බන්ධ කරගන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ ඓතිහාසික අනුරාධපුර රාජධානිය පිහිටි භූමියේ ඒ උතුම් වූ පුණ්‍ය භූමිය තුල බුදුරජාණන් වහන්සේගේ පාපහසින් පාරිශුද්ධත්වයට පත් වූ ජේතවනාරාම පුණ්‍ය භූමියේ ඉඳලයි අපි මෙවර මේ මහා පින්කම ඔබට සමීප කරවන්නට බලාපොරොත්තු වෙන්නේ. පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ ඔබ දන්නවා පින්කම් රාශියක් සිදු කළා සර්වරාත්‍රික බුදුගුණ දේශනාවන් ඇසුරේ තමන්ගේ ජීවිතයට උසස් ධර්මයක් පරමාර්ථ ධර්මයක් කෙරෙහි නැඹුරු වෙන්නට දහම්මග නිරත වන අයට අවබෝධය සඳහා උත්සාහ දරන අයට ඒ සඳහා හොඳ අවස්ථාවක් උදා කර දෙන්නට මේ පින්කම් ඔස්සේ කටයුතු කළා. එවැනි මහානීය පින්කමක් තමයි අපි එළඹෙන මාසය තුලදී මැයි මාසය තුලදී ඔබට සමීප කරවන්නේ. මැයි 29 වෙනිදා දවස සෙනසුරාදා දවසක් වෙන්නේ. සවස 3 ඉඳලා පින්කම වෙනුවෙන් මේ පුණ්‍ය භූමියට ඒකරාශී වෙලා නේක විදාකාරයෙන් ඔබට ඒ සඳහා සහසම්බන්ධ වෙන්නට පුළුවන්. එතමුන්ට තමන් ඉන්න වටපිටාවේ තිබෙන ඔය අලංකාර මල් අපේ මල් සැරසිලි සඳහා යොදා ගන්න මල් තිබෙනවනේ. ඒ මල් ආදී කොටගත්තු පූජා ද්‍රව්‍යයන් ගෙනහැවිත් මේ පුණ්‍ය භූමියේ තැන්පත් කරලා ඒ කටයුතු සංවිධානය කරන්නට සහාය ලබා දීලා මේ පින්කමට එකතු වෙන්නට පුළුවන්. ඒ වගේම රාත්‍රිය පුරාවටම හිත හික්මවාගෙන බොහෝම අවධානයෙන් සාවධානව ධර්ම ශ්‍රවණ කුසලය ඇති කරගන්නට වාග්ය ඔබට ලැබෙනවා. ඒ නිසා පින්වතුනි අපි ඔබට ආරාධනා කරනවා දැන් තියාම හිත සූදානම් කරගන්න. net fm රේඩියෝව විටින් විට ඔබට මතක් කරනවා මේ පින්කම සියලු දෙනා එකට එකතුව කරන පින්කමක්. ඒ නිසා හැමදේම වගේම මෙවරත් අපි අපේ ශ්‍රාවක පින්වතුන්ට සිහිපත් කළා පින්කම බොහොම සාර්ථක ලෙසින් සිදු කරන්නට සර්වරාත්‍රිකව පැවැත්වෙන මහානීය පින්කමක්. ඒ නිසා මේ උතුම් පින්කම සාර්ථකව පැවැත්වීමට විවිධාකාරයෙන් ඔබටත් සහසම්බන්ධ වෙන්න පුළුවන් කියන කාරණේ අපි ආරම්භයේදීම ඔබට සිහිපත් කරනවා. net දිගින් දිගටම ශ්‍රවණය කරලා මේ පින්කමට සහසම්බන්ධ වෙන්න පුළුවන් ආකාරය පිළිබඳ දැන කියාගෙන අපි මැයි මාසේ වෙසක් මාසේ 29 වන සෙනසුරාදා මේ උතුම් වූ පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වෙන එදාට ඔබ සියලු දෙනාම ජේතවනාරාම පුණ්‍ය භූමියට ඒකරාශී වන්නේයි ආරාධනා කරනවා. බුද්ධාභිවන්දනාව තමයි මේ උතුම් පින්කම. ඒ උතුම් පින්කමට ඔබගේ ජීවිතයේ මම හිතන්නේ ගොඩක් දෙනෙකුට නොලැබෙන අවස්ථාවක්. එදා සද්ධාතිස්ස රජුරුවන්ගේ කාලයේත් රැය පහන් වන තුරාවට මෙවැනි මහානීය පින්කම් පැවැත්වූ ආකාරය පිළිබඳ සිහිපත් වෙනවා. එය කාලයාගේ ඇවෑමෙන් මේ ලංකාවේ අපේ බෞද්ධ ජනතාව අතර වියකී ගියා. නැවත එය ඉස්මතු කොට සමාජයට මේ උදාරතර පින්කම් වලට නැත්නම් මෙවැනි වටිනා පින්කමක් දායාද කිරීමට කටයුතු කරන අපේ පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් නැවත වාරයක් ඉරිදා සිට්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවට පිළිගෙන අපි ධර්ම සාකච්ඡාව තුළදී තවත් වටිනා වූ දහම් කාරණා ඔබට සමීප කරවන්නට බලාපොරොත්තු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට හිතෙනවා අපි දැන් එළඹෙන වෙසක් මාසයේ තුල පින්කමට සූදානම් වන නිසාත් ඇත්තටම දැන් කෙනෙකු සාමාන්‍යයෙන් පුරුදු වෙලා තිබෙන්නේ ස්වාමීන් වහන්සේ පැයක වගේ කාලයක් තුල හෝරාවක වගේ කාලයක් තුල නැත්නම් උපරිම වශයෙන් හෝරා දෙකක් වගේ කාලයක් තුල බණ අහන්නට තමයි අපේ සාමාන්‍ය බෞද්ධයන් පුරුදු වෙලා තිබෙන්නේ. ඒ වගේම සමාජයේ කියමනක් තිබෙනවා එක දිගට යම් දෙයක් අකණ්ඩව කරනකොට ඒක ටික ටික එපා වෙනවා කියලා. මම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ධර්මය කියන මේ උත්තරීතර පණිවිඩය ඒ උතුම් වූ දායාදය තිලන කරන්නට ඔබ වහන්සේ සූදානම් වෙනවා පැය 12ක් පුරාවට හවස 6 ඉඳලා පසුදා උදෑසන 6 දක්වා. ස්වාමීන් වහන්සේ මේ කාලය තුල විවිධ පීඩාවන් එන්න පුළුවන් ජීවිතේට සාමාන්‍යයෙන් අපේ හුරුවට කටයුතු කරන විට බඩගිනි දැනෙන්න පුළුවන්, පිපාසය දැනෙන්න පුළුවන්, එක විදියකට වාඩි වෙලා ඉන්නකොට අපහසුකම් මතුවෙන්න පුළුවන්. මේ සියලු දේවල් දරාගෙන මේ වගේ උතුම් කටයුත්තකට යොමු වීම තුළ අපට ලබන්නට පුළුවන් වටිනාකම අපේ ජීවිතේට කුමක්ද කියන කාරණේ පහදලා අද අපි ආරම්භයක් ලබා ගනිමු මේ ඉරිදා සිට්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවේ. අවසරයි ස්වාමීන් වහන්සේ. පින්වත් වරුණ ඇතුළු සිට්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවට සවන් දෙන අතිපූජනීය මහා සංඝරත්නය
සුවහසක් පින්වත් පිරිස හැම දිනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. වරුණ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මය මියන තුරා නිවෙන තුරාම ඇසිය යුතුයි. මොකද වෙන දෙයක් නෑ අපට මේ ජීවිතයේ ශාන්තිය මතු කරන විමුක්තිය උදා කරන. බුදුබණ ඇසීම දැන් මේ වගේ කාලයක හෝරාවකට 2කට 3කට සීමා වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය සිරි මුවමඩලින් දේශනා කරද්දී බලන්නේ ශ්‍රාවකයාගේ සිත දෙස සහ ශ්‍රාවකයා සංසාර ගමනේ කොතෙක් දුරට කෙබඳු ගුණ මොන මට්ටමකට දියුණු කරලා තියෙනවද කියලා විමසනවා පළමු කොට. ඒ හැකියාව තියෙන්නේ වරුණ තථාගතයන් වහන්සේට පමණ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය. ඒ ඥාණයෙන් බලලා සමහර කෙනෙකුට එකම 4 පද ගාථාවයි දේශනා කරන්නේ. තවත් සමහර කෙනෙකුට ගාථා 5ක් 6ක් දේශනා කරනවා. තවත් සමහර කෙනෙකුට දීඝනිකාය තරම් දීර්ඝ ධර්මපරයායක් දේශනා කරනවා. මජ්ක්‍ධිම නිකායේ තරම් දීර්ඝ ධර්මපරයායක් දේශනා කරනවා. සමහර කෙනෙකුට වරුණ හවස ඉර බැස යන මොහොතේ සිරි මුව මඩලින් ඇදහැලෙන දහම් ධාරාව පසුදා උදෑසන හිරු නැගෙන තුරු අඛණ්ඩව පැවැත්වෙනවා. එතකොට මෙහිම දේශනා ක්‍රමයක් සර්වරාත්‍රික වශයෙන් ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීම බුදුරජාණන් වහන්සේ කළා, රහතන් වහන්සේලා කළා. විශේෂයෙන් අපේ රටේ ඉතිහාසයේ මිදුමහරහතන් වහන්සේගෙන් පටන් ගන්නේ මේ ප්‍රෞಢ ඉතිහාසය තුළ සෑම මාසකට 3කට වතාවක්වත් වස් කාලේ විශේෂයෙන් සෑම දින 15කට වතාවක්වත් මේ ලංකා ධරණී තලය තුළ සිද්ධ වෙච්ච දෙයක්. 아무තු දෙයක් නෙමෙයි. මේ වැදගත්කම තමයි ඊළඟට අපි සාකච්ඡා කළ යුත්තේ. ඇයි මේ බඳු දීර්ඝ දේශනා කුමකටද අවශ්‍ය වන්නේ? දැන් වරුණ කිව්වානේ සාමාන්‍ය මනසක ස්වභාවය තමයි එක දෙයක් දිගට කරනකොට අහන දෙයක් හෝ බලන දෙයක් හෝ කොච්චර රස කතාවක් වුණත් එපා වෙනවනේ. මොන තරම් රස කතාවක් වුණත් මේ මනසේ හැටි එපා වෙනවා. එතකොට ලෝකෙ මිනිසු කැමති කියන අගය කළා දක්වන වඩාත්ම සැපසාගතයි කියන ඕනෑම දෙයක් වැඩියෙන් කරන්න ගත්තොත් එපා වෙන හැඩයක් මේ හිතේ තියෙනවා. වරුණ ඒක අදාළ වෙන්නේ මේ ධර්ම මාර්ගයෙන් නොවැඩුණ මනසක් ඇති ධර්ම මාර්ගයේ පුරුදු නොකරන ලද ධර්ම මාර්ගයට අදාළ නොවන ප්‍රකාශයක් තමයි වරුණේ ප්‍රකාශය. හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමේ අපේක්ෂාව. කෙලෙස් ධර්ම පාප විතරක තදංග වශයෙන් විස්කම්බන වශයෙන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීමයි මේ උත්තම ධර්ම මාර්ගයේ ඍජු සහ මූලිකම ඉලක්කය. කෙලෙස් ප්‍රහාණය කොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා ලබා දුන් දායාදේ. වරුණ එහිදී මේ හිත පිරිසිදු කරන්න ඕන. එතකොට දැන් මේ ලෝකේ කාටවත් කියන්න බෑ බුදුරජාණන් වහන්සේ හැර මේ සිත පිරිසුදු වීමේ අදියර, ඒ කියන්නේ කෙලස් ධර්ම යටපත් වෙලා විස්කම්බන වශයෙන් යටපත් වෙලා ඉන්න අනතුරු සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය සඳහා කොච්චර වෙලාවක් අඛණ්ඩ ව්‍යායාමයක යෙදිය යුතුයිද කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවානේ මහණෙනි මේ වැඩපිළිවෙලේ අඛණ්ඩ සතියකින් හිටියොත් දින 7ක් තුල එක්ක අනාගාමි වෙනවා, එහෙම නැත්නම් අරහත්ත්වයටපත් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ සිරි මුව මඩලින් සිංහනාදයක් වගේ කරපු ප්‍රකාශයක්. කොයි කාලෙටත් ඒක වළංගුයි. එතකොට වරුණ මේ ජීවිතයේ මේ බණපදය අහන කවුරුන් හෝ ඉන්නවද එහෙම දින 7ක් අඛණ්ඩ 100කින් හිටපු? ඒක විමසලා බලන්න ඕනේ තම තමන්ගේ. කෙනෙක් ඉන්න පුළුවන් අතිශයින් විරල වශයෙන් කලාතුරකින්. දින 7ක් එක දිගට අඛණ්ඩ 100කින්. නින්දට කාලේ ගන්නේ නැතිව, නින්දක් ගැන හිතන්නෙවත් නැතිව සෑම නිමේෂයකම රාග ද්වේෂ මෝහ වලින් හිත නිදහස් කරලා පිරිසුදු කුසල චිත්ත ධාරාවක් එක දිගට පවත්වපු කවුරුන් හෝ ඉන්නවද? එතකොට එහෙම ව්‍යායාමයක් වෙලා නැහැ. එහෙම වෙලා නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුල අපට ලැබිලා තියෙන අප පුහුණු කළ යුතු අප යා යුතු උත්තම සැනසීම කරා යන්න අවශ්‍ය කරන මූලිකම සුදුසුකමත් අපි සම්පූර්ණ කළා නෑ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළේ දින 7ක්වත් මේ වෙනුවෙන් උත්සාහවත් වෙලා බලන්න. එතකොට වරුණ ඒ දින 7 තමයි බුදුරජාණන් වහන්සේ අවම වශයෙන් වදාළේ හේතුව ඒ ප්‍රමාණය එක දිගට මේ ඉන්ද්‍රිය ධර්ම ටික වැඩෙන්න 100න් ඉන්නට ඕන. එතනින් මෙහා පැත්තේ මගපලලාභී උතුමොත් ඉන්නවා. ඒවා ඒ පාරමී ශක්තියන අනුව වෙනස් වෙනවා. එතකොට මේ සර්වරාත්‍රිකව කෙරෙන දේශනාවලදී වරුණ කෙනෙකුගේ මනසක් දැන් මේ වගේ කාලයක ඉන්න අයගේ සිත් පුදුමාකාර විදියට අනේක විද ප්‍රශ්න වලින් බැටකාලා ඉන්නේ. ඒක අපි පිළිගන්න ඕනනේ. නොඑක් විදිහේ වරුණ ජීවිතවල ගත්තොත් පුදුමාකාර ප්‍රශ්න. මේ භද්‍ර කල්පයේම ජීවත් වුණත් ඒ ටික විසඳ ගන්න බැරි මට්ටමක් කියලා හිතෙන්න පුළුවන් සාකච්ඡා කරලා බලද්දී. ඉතින් මෙහෙම මනසකට තමයි මේ දහම් සැනසීම දෙන්න හදන්නේ.
මේ දහමේ උණුහුම ඇතුල් කරන්න හදන්නේ. එතකොට මේ දහමේ උණුහුම ඇතුල් කරද්දී ඒකට ප්‍රධාන වශයෙන් බාධක ධර්ම පහක් තියෙනවා. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ ධර්මතා පහ. මෙන්න මේ පහ අයින් කරාට පස්සේ තමයි වරුණ මේ සිත යම් තරමකට පිරිසිදු වුණා කියන්නේ. මේ පහ තියෙනකන් සමාධියක් වැඩෙන්නේ නැහැ. එහෙනම් ප්‍රඥාවක් කොහොමවත් වැඩෙන්නේ නැහැ. මේ පහේ බලපෑම තියෙනකන් වරුණ සීලයක් ස්ථාවරව රකින්න බෑ. එතකොට මේ ධර්මතා පහ ඉවත් කිරීමයි වරුණ මේ පුහුණුවේ මූලිකම අධියර වෙන්නේ. එතකොට ඒ සඳහා අපි සක්මන් භාවනාව පාවිච්චි කරනවා. පරයන්ක භාවනාවේ දෙනවා. ධර්ම සජ්ජායනාවන් සිද්ධ කරනවා. සාකච්ඡාවන් සිද්ධ කරනවා. ශ්‍රවණයන් සිද්ධ කරනවා. එතකොට මේ කරනු ලබන දේවල් අඛණ්ඩව කොච්චර දුරකට කොච්චර වෙලාවක් කරන්න පුළුවන්ද කියන එක ඊළඟ වැදගත්ම කාරණේ. දැන් මේ හිත ටික වෙලාවක් ආගෙන යනකොට මේ කාමච්ඡන්දේ විසින් මේ හිත ආයෙ වසා ගන්න. එතකොට එපා වෙනවා. ව්‍යාපාදයේ විසින් ගතේ වේදනාව ඇති වෙනකොට හන්දිරි දෙනකොට එපා වෙනවා බන හෙල්ල වුණා. ධර්ම සාකච්ඡාව වුණා. මේ හිතේ හැටි එහෙමයි. අන්නේ තැන්වලට විරිය කියන ඉන්ද්‍රිය ධර්මයේ යොදලා ඒ තැන් පාලනය කර ගන්න ඕනේ. එපා වීමක් එනකොට ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය ධර්මයේ යොදලා ඒ එපා වීම ඒ අරතියේ මර්ධනය කළ මැඩලලා මේ ධර්මයට රුචි කරන මානසිකත්වයක් හදා ගන්නට ඕන. ඊළඟට නිදිමත වගේ ධර්මතාවක් ඇති වෙනකොට මේ කුසල විතරකේ බහුල කරලා ඒක උඩට බහුලීකృత කරලා ඒ තීන මිද්දේ කඩා ගන්නට ඕන. විචිකිච්ඡාවෙන් බලපෑම් වෙනකොට මේ ධර්ම මාර්ගයේ පිළිබඳ මුළුමනින්ම විශ්වාසයක් තියාගෙන බුදු ගුණ සම්මර්ෂණය කරගෙන ඒ විචිකිච්ඡාවෙන් බේරෙන්නට ඕන. ඊළඟට ව්‍යාපාදයක් එනකොට හිතට ප්‍රීතිය මතුවෙන කුසලාරම්මණය බලවත් විදිහට ගන්න ඕනේ. එතකොට මේ ධර්මතා පහට එරෙහිව මේ හිත ඇතුලේ ගොඩනගනු ලබන කුසල ශක්තිය කොච්චර දුරට බලවත්ද, කොච්චර දුරට අඛණ්ඩද, කොච්චර දුරට ඥාන සංප්‍රයුක්තද කියන කාරණේ මත තමයි මේ සිත පිරිසුදු වීමේ වැඩපිළිවෙල ආරම්භ වෙලා ඉදිරියට යන්නේ. දැන් වරුණට තේරුණානේ. එතකොට මේ නීවරණ ධර්ම ටික අයින් කරන්න වරුණ කෙනෙකුගේ මනසේ කොච්චර වෙලාවක් යනවද කියන එක අපිට කියන්න බෑ. එතකොට දැන් අපි මේ කරන්නේ එදා මෙදා මහරහතන් වහන්සේලා විසින් සිද්ධ කරපු ජනානුකම්පාවෙන් ලෝකානුකම්පාවෙන් සිද්ධ කරපු ක්‍රමවේදයක්. හවස් කාලේ ආරම්භ කරලා මේ දේශනාව බුදුගුණ දේශනාවක් වේවා, සර්වරාත්‍රික සතිපට්ඨාන දේශනාවක් වේවා, වෙස්සන්තර දේශනාවක් වේවා, ආර්යවංශ දේශනාවක් වේවා. වරුණේ ආර්යවංශ දේශනාවේ මේ කාලේ මේ ගිහි ජන සමාජය තුල ඉතා ප්‍රචලිත දේශනා. ආර්යවංශ මහෝත්සවය කියලා කියන්නේ ඒ දේශනා ක්‍රමයට. ඒ දේශනාවලින් කරන්නේ වරුණ මුළුමනින්ම අර පුද්ගලයෙකුගේ මනසේ තියෙන කාමච්ඡන්දාදී නීවරණ ධර්ම ඉවත් වෙන්නේ කොච්චර වෙලාවකින්ද ඒ දක්වාම මේ දේශනාව අරන් යනවා. දැන් වරුණ තනියම පරයන්කයක් බැඳගෙන සක්මනක හෝ යෙදිලා කුසලාරම්මණය දිනු කරන්න ගියොත් එක දිගට පැය 12ක් 13ක් සිද්ධ වෙනවද? භික්ෂුවකගේ ජීවිතේවත් සිද්ධ වෙන්නේ ඉතා විරලවනේ වරුණ. එක දිගට සිද්ධ වෙන්නේ නැහැ. මේ වගේ කාලයක නම් හිතා ගන්නවත් බෑ වරුණ. එතකොට මේ අපි කරන්නේ ඇත්තටම දේශක ශ්‍රාවක කියන දෙපාර්ශවයම අති වීර වැඩක්. මහා පුරුෂයන් කරන වැඩක් වරුණ මේ කරන්නේ. මොකද එක දිගට බණපදයක් අහනවා කියන එක 12 පැයක්. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාර 12 පැයක් පවත්වනවා. ඒ කියන්නේ ඔබ වහන්සේ සිහිපත් කරන විදිහට මේක භාවනාවක්. රාත්‍රිය පුරාවට සිදු වෙන. වරුණ පැහැදිලිවම භාවනාවක්. මුළු සර්ව රාත්‍රික භාවනාවක් කියලා මේකට කියව යුත්තේ. සනස මම තව කාරණාවක් එතනටම ඇඳා ගන්නම් ස්වාමීන් වහන්සේ. දැන් එවැනි භාවනාවක් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න රාත්‍රියක් බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය වුණු භූමියක ඉඳලා කිරීමේ තවත් විශේෂ වටිනාකමක් තිබෙනවාද? සාමාන්‍යයෙන් අපිට හුරු පුරුදු ගේ දොර අපි හැමදාම දකින පසුබිම තුල කෙනෙකුට සිත එකඟ කරගෙන සිත සමාධිමත් කරගෙන යෝනිසෝ මනසිකාරයට යන්න තියෙන ඉඩකඩට වඩා වැඩි ඉඩකඩක් ඒ වගේ බුද්ධ භූමියක ලැබෙනවා. බුදු සිරිපා පහසලද භූමියක ඇති අනුහස අපරිමාණයි. මේ මහා පොළොවේ සෑම තැනකම බුදු සිරිපා තැබුවේ නැහෙනි. තබපු තැන් විශේෂයෙන් තියෙනවා. ඒවැය තමයි ඔය චෛත්‍යස්ථාන ගොඩ නැගෙන්නේ. දෙනෝ දහක් වඳින ඒ වගේ භූමීන්හි විශේෂ අනුහසක් තියෙනවා. වගේම තථාගතයන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. පාරිභෝගික ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. උද්දේශික ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. එතකොට බුදු සිරිපා අභියසයි මේ දේ අපි සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියස මේ දේ සිද්ධ කරනකොට ඒ දේ හදවතට දැනෙනව හොඳ වෙනදා වගේ නෙමෙයි. ඒ වගේ භූමියක සාන්ත භාවය, සංවර භාවය, හිතේ දමනය මේවා નિરાයාසයෙන් ඇති වෙනවා වරුණ. කය උනත් සංවර වෙනවා. ඒත් එක්කම සිතත් සංවර වෙනවා. ඉතින් මේ වගේ තැනක ඉඳගෙන මෙහෙම උතුම් ධර්මයක් ශ්‍රවණය කරනවා කියන්නේ ශ්‍රාවකයාත් ඊටාම අපහසු දෙයක් කරන්නේ. දේශකයාත් ඊටාම අපහසු දෙයක් කරන්නේ. මේ දෙපිරිසම කරන්නේ වරුණ
අර කියපු මූලික වශයෙන් නීවරණ ධර්ම සංසිඳවල සිත යෝනිසෝ මනසිකාරය තුල පවත්වනවා. මෙහිම පවත්වාගෙන යනකොට වරුණ සංසාර ගමනේ අපි ගුණ ධර්ම දිනු කරලා තියෙනවා අපි හැමෝම. ඒ දිනු කරපු ගුණ ධර්ම අතර තියෙනවා කෙලෙසුන් ප්‍රහාණය කරන්න හේතු වන මහා පුණ්‍ය ශක්තියක්. අන්නේ පුණ්‍ය ශක්තිය බලවත් වෙන්න මේකත් අවස්ථාවක් වෙනවා. නීවරණ ධර්ම විස්කම්බණය කරලා ඈත් කරලා කුසල මනසිකාරයේ සිට වැඩි වෙලාවක් පවත්වනකොට එක දිගට පෙර සංසාරයේ මග්ගඵල නිවනින් සැනසීම පිණිස පින් කරපු අයට අන්නේ අවස්ථාව ඊතා යහපත් සුබම සුබ මොහොතක් වෙනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්න, විචිකිච්ඡාව ප්‍රහාණය වෙන්න, සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙන්න, දස සංයෝජන ප්‍රහාණය වෙන්න. ඒ නිසා මේක සුළුපටු වැඩක් නෙමෙයි. මේ වගේ උත්තම බණපදයක් අහන්න යම් ශ්‍රාවකයෙක් යොමු වෙනවා නම් ඒ ශ්‍රාවකයා පැසසිය යුත්තේ ඇදහිය යුත්තේ. වරුණ හිතන්න එහෙම ඉන්නවා මිනිස්සු. සමහර දේශනාවලදී මිනිස්සු බණ අහන්නේ නැහැ. එහෙම කියන්න හොඳ නැහැ. ලෝකේ ඉන්න හැමෝම කවදාවත් බණ ඇහුවේ නැහැනේ වරුණ. සීමිත පිරිසක්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන හිරි නිසේධා තනුයා යේ චරන්ති සදා සතා කියලා. අන්තං දුක්ඛස්ස පප්පුය චරන්ති විසමේ සම. කොයි කාලෙත් ලෝකේ පවට ලැජ්ජාව බය ඇති කරගෙන කෙලස් නැති කරලා සිහිය ඇතිව වාසය කරන පිරිසක් ඉන්නවනම් ඒ අය ස්වල්පයි කියනවා මේ ලෝක. දුකේ අන්තයට පැමිණෙන පිරිස, දුක් කෙලවර කරන පිරිස තා ස්වල්පයි මේ ලෝක. තනුයා කියලා කියන්නේ ඒකයි. ඉතින් ඒ ස්වල්ප පිරිස තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ, මේ බණපදේ අහන පිරිස. ඔබමා ඒ ස්වල්ප පිරිසට ඇතුළත් වෙනවා වරුණ. අපි එහෙම ඒ අවලංගු වෙච්ච පිරිසක් නෙමෙයි, මේ දහමෙන් ඈත් වෙලා ගියපු පිරිසක් නෙමෙයි. ඒ නිසා අපිට තමයි මේ ධර්ම මාර්ගයේ මේ පුහුණුව. ඒ නිසා අපට පින තියෙනවා මේ ධර්ම මාර්ගය තුල ඒ බඳු උත්තම සැනසීමක් ලබන මේ විශ්වාසය ඇති කරගෙන මිනිස්සු විශේෂයෙන් එහෙම මිනිස්සු ඉන්නවා, ගම්මානවල ඉන්නවා මිනිස්සු සමහර වෙලාවට පැම් පොදක් පානය නොකර ඒ 12 පැයම ගත කරන මිනිස්සු ඉන්නවා වරුණ. ඊටත් කලින් සමහරට එන්නේ 2-3 විතර ඇවිල්ලා වාඩි වෙන තැනක් ලෑස්ති කරගෙන බොහෝම වීරියෙන් යුක්තව එහෙම මිනිස්සු ඉන්නවා මේ මහ පොළොවේ තාම. අපි මිනිසුන්ට දොස් කියන්න හොඳ නැහැ, බන අහන්නේ නැහැ කියලා. අහන කෙනා කොහොමත් එහෙම අහනවා. එහෙම උදාාර මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ නිසා අන්නේ මිනිස්සු වෙනුවෙන් තමයි අපි මේ ප්‍රයත්නය ගන්න, මේ උත්සාහය ගන්න. මේක අමුතු දෙයක් නෙමෙයි වරුණ. මේ මම අපාන මගේ අමුතු හැකියාවක් පෙන්වීමකුත් නෙමෙයි. ඒ වගේම සෝනාන්සි යම් කෙනෙකුට පුළුවන් නම් තමන් ඒ මගට යොමු වෙලා ඉන්නේ. හැබැයි තමන්ගේ හිතවතෙකු, ඥාතියෙකු, දරුවෙකු, සහෝදරයෙකු කවුරු හෝ මේ මගට යොමු වී නැත්නම් ඔහුවත් ඒ සඳහා යොමු කර. අනේ අපි ජේතවනාරාමයට යන් මේ උතුම් පින්කමට සහභාගීලා බණ ටිකක් අහමු. මෙහෙම කියලා යම් කෙනෙක් ඒ සඳහා යොමු කිරීමත් ලොකු පිනක් නේද ස්වාමීන් වහන්සේ? ජීවිතය රැස් කරන මහා කුසලයක් නේද? පැහැදිලිවම වරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ජන සමාජයට ආදරයේ සෙනෙහස දක්වන යම් කිසි කෙනෙක් කලියුතු උසස්ම දේ කුමක්ද? ශ්‍රද්ධාව නැති කෙනෙක් ශ්‍රද්ධාවේ පිහිටුවනවා. ශ්‍රද්ධාව තියෙන කෙනෙකුගේ ශ්‍රද්ධාව වැඩි කරනවා. යම් දහමකට විනයකට බුදුරජාණන් වහන්සේ වදාළ උත්තම දහම් පරයයක් ජීවිතය තුළ ප්‍රගුණ කරවන්න කෙනෙක්ව යොමු කරනවා. එක්කගෙන එනවා. බලෙන් හරි එක්කන් එනවා. එහෙම දෙයක් කරනවා නම් යා ඒ පුද්ගලයාට කවදාවත් ණය ගෙවල ඉවර කරන්න බෑ කියන වරුණ. ඒ උපකාරය කරන කෙනාට. ඉතින් ඒ නිසා තනියම නෙමෙයි වරුණ. එන්න පුළුවන් සීමාවක් ඉන්න හැමදෙනාම මේ රටේ කොයි අස්සම් මුල්ලක හිටියත් එන්න පුළුවන් එනවනම් අවුව ගැන නොසිතා, වැස්ස ගැන නොසිතා, කුසගින ගැන නොසිතා කෙනෙකුට පුළුවන් මේ උතුම් වැඩ පිළිවෙලේ තමන්ගේ සැනසීම හොයාගන්න. අපි මේ එන කිසිම කෙනෙකුගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ වරුණ. ඒක අපි දන්නවනේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේ උදාාර උතුම් ප්‍රයත්නයෙන් ඔබ සැනසෙයි. ඔබ සංසාර දුකෙන් අත මිදෙන මාවතේ ගමන් කරයි. ඔබ බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නට මේ මාර්ග අවස්ථාව උපකාර කරගනී කියන බලාපොරොත්තු වෙන වරුණ අපි හැමදෙනාගේම තියෙන්නේ. මේ මෙහෙවර මේ මුළු ජන සමාජයට රජෙක් නොකරන මෙහෙවරක්. මේ කතාව මේ වගේ උතුම් වැඩසටහනකට සම්බන්ධ වෙච්ච අය දන්නවා වරුණ. දෙවියෙක් නොකරන මෙහෙවරක්, බ්‍රහ්මයෙක් නොකරන මෙහෙවරක්. බුද්ධ ශාසනය තුලින් පමණක්ම ලැබෙන මෙහෙවරක්. ඉතින් ඒ නිසා මේ අවස්ථාව ඊටා දුර්ලභයි, සීමා සහිතව තමයි ලැබෙන්නේ. ඒ අවස්ථාවට ශ්‍රාවකයන් සම්බන්ධ වීම ඔවුන්ගේ යුතුයකමක් සහ ඔවුන්ට ලැබිලා තියෙන බරපතල වගකීමක්. හේතුව තමයි බෞද්ධයන් කියන ඒ උතුම් අභිමානී ශ්‍රාවකත්වයේ ලැබිච්ච වෙලාවේ තමනුත් සැනසී ලොවක් සනසන එක ඔවුන්ගේ යුතුයකමක්. බුද්ධ ශාසනය පවත්වන අපි දෙපිරිසම වරුණ ප්‍රතිපත්තිමේ වශයෙන් පුළුවන් තරම් ශක්තිමත් වෙන්න ඕනේ. එතකොට ඔය සර්ව රාත්‍රික දේශනා වැඩමුළුවලදී කරන්නේම ප්‍රතිපත්තියක් පුරනවා. මේ කුස ගැන හිතන්නේ නෑ වරුණ. ඊළඟට සැප සම්පත් ගැන හිතන්නේ නෑ. නිନ୍ଦ ගැන හිතන්නේ නෑ. මැසි මදුරු පීඩා ඉවසනවා. සුලම් පීඩා ඉවසනවා. භාග්‍යවතුන් වහන්සේ දුර්ගේශ්වරී වල ගත කරපු කාලය කොච්චර දුකක්ද වින්දේ. ඔය කාලේ හිටිය වරුණ එක රහතන් වහන්සේ කෙනෙක්. ඒ රහතන් වහන්සේ හරි වීරියවන්ත කෙනෙක්. අපේ රටේ හිටිය සිංහල රහතන් වහන්සේ කෙනෙක්. ඒ උතුමන් වහන්සේ රහත් වෙන්න කලින් හිතනවා බුදුරජාණන් වහන්සේ මා වෙනුවෙන්
අනන්ත සංසාරේ විඳපු දුක නෙමෙයි මේ බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච ජීවිතයේ දුෂ්කර ක්‍රියා කරපු කාලේ විඳපු දුක අවුරුදු 6ක විඳපු දුක පමන කරන්න බෑ. මං කොහොමද භාග්‍යතුන් වහන්සේට පූජාවක් කරන්නේ? ඒ උතුමන් වහන්සේ හිතන මම අද පටන් අවුරුදු 6ක් නිදාගන්නේ නෑ. වර්ණ කෙනෙකුට හිතන්නත් පුළුවන් දැන් අදක පිට තබන්නේ නිින්දක් ගන්න අවුරුදු 6ක්. එහෙම හිතලා මේ උතුමන් වහන්සේ අවුරුදු 6ක් නිදාගන්න නැතුව භාවනා කළා. මග්ගඵල නිවනින් සැනසුණා. එතකොට මේ ඔබ බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවක් කරන්න සූදානම් වෙන්නේ. එතකොට මේ වැඩපිළිවෙල තවත් එක පින්කම් අතර පින්කමක් නෙමෙයි වරුණ. එහෙම නැත්නම් මේ පිරිසක් එකතු කරලා මේ කරන්නම් වාලේ කරන දෙයක්ුත් නෙමෙයි. හැම කෙනෙකුටම මේකට එන්නත් බෑ. ප්‍රතිපත්ති පූජාවක් දැන් මේ බණපදේ ඇහුවත් වරුණ වාසනාව නැති කෙනෙකුට එන්නත් බෑ. ඒක හැමම තමයි. ඒ නිසා මේ වාසනාව නෑනේ කියලා පලා යන්නට සැඟවෙන්නට නෙමෙයි. ඒ වාසනාව මතු කරගන්නුනේ දැම්මින්දම බුදු ගුණ වඩලා. දැම්මින්දම මෙත්සිත වඩලා. දැම්මින්දම මේකට සූදානම් වෙලා. හිත සකස් කරගන්න ඕනි. මේ බණපදය ඇහෙන වෙලාවෙ ඉඳන් පිරිසිදු සීලයක් ආරක්ෂා කළා. අනේ මටත් මේ පින්කමට යන්න ලැබේවා. මටත් මේ බුදු වදනින් සැනසෙන්න ලැබේවා. මගේ සිතත් නිවා ගන්න ඒ සදහම් මමා වැස්සෙන් මට වාසනාව ලැබේවා. අන්න එහෙම ශ්‍රාවකයෝ හිතන්න ඕන. අපිට බොහෝ ශ්‍රාවකයෝ කතා කරලා නිතරම කියන කාරණාවක් තමයි කොහොමද අපේ හිතේ මේ පංච නීවරණයන් නැති කරන්නට අපි කුමන ආකාරයෙන්ද කටයුතු කළ යුත්තේ කියලා. මම හිතන්නේ මේ පැනේ අහන අයට ඒ පංච නීවරණයන් පිළිබඳ තිබෙන්නා වූ ගැටලුව निराකරණය කරගන්නට හොඳ අවස්ථාවකුයි මේ උදා වෙන්නේ. මොකද අපි ආරම්භයේදීම සිහිපත් කළා වගේ පැය 12ක් වගේ කාලයක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කිසිදු පෑන් පොදක් හෝ නොවලඳා උන්වහන්සේ මේ දේශනාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපරිමිත ගෞරවයෙන් උන්වහන්සේ අප කෙරෙහි මේ සියලු සත්වයෝ කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ධර්මයට උන්වහන්සේගේ හිතේ මතුවෙන ගෞරවය පුද කරනවා. අපි ශ්‍රාවකයෝ බෞද්ධයෝ අපට පුළුවන් මේ දේ යොමු වෙන්න ප්‍රතිපත්තියක් වශයෙන් අපි අපේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේට කරන ගෞරවනීය පින්කමක් විදිහටයි මේ අපි දකින්නට ඕන. ඒ නිසා ශ්‍රද්ධාවන්ත ඔබ ඒ ශ්‍රද්ධාව හිතේ තබා ගන්න. ඒ ශ්‍රද්ධාව කියන තැන නැවති නොසිට ඒ තුලින් ඉදිරියට යන්නට තිබෙන මාර්ගයයි මේ විවර වෙන්නේ. අමා මාර්ගයේ නිරත වන්නට මේ හොඳ අවස්ථාවක්. ඒ සඳහා විවිධාකාරයෙන් අපට පහුගිය වැඩසටහන් කිහිපයේදී මේ පින්කම සිහිපත් කිරීමත් සමග බොහෝ දෙනෙක් කතා කළා ස්වාමීන් වහන්සේ හැතමුන් කතා කරලා අනේ අපිට මේ පින්කමට සහසම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද? අපිට ගිලම්පස නැත්නම් අෂ්ටපාන පූජාවන් සිදු කරන්නට හැකියාවක් තිබෙනවාද? මේ ආදි වශයෙන් විවිධ දේවල් පිළිබඳව පින්කමට සහසම්බන්ධ වෙන්න පුළුවන් ආකාරයන් පිළිබඳව විමසන්නට යෙදුණා. මම ඔබට ආරාධනා කරනවා. ඒ හැම දෙයකටම අවස්ථාව තිබෙනවා. අපි සියලු ආමිස පූජාවන් ටික හවස 3 ඉඳලා සවස 5 වගේ වෙන කාලය තුල සියලු දේවල් සිදු කරමු. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිදු කරන්නා වූ ආමිස පූජාවන් සියල්ල තැන්පත් කරලා හිතේ ගෞරවය ඇති කරගනිමු. ඉන්පසුව සවස 5 සිට ජාතිය නාලිකාව net FM රේඩියෝව ගුවනට මුසු කරන මේ මහා පින්කම අපි දන්නවා අපි වටා net රේඩියෝ වටා විශාල පිරිසක් ඒකරාශී වෙලා ඉන්නවා. ඒ සියලු දෙනාට ඒ වගේම ලක්වාසී ඕනෑම කෙනෙකුට සමාජ මාධ්‍ය ඇසුරේත් අපි මේ විකාශය කරන්නට බලාපොරොත්තු වෙන. ඉතින් සෑම සියලු දෙනාටම සවස 5 ඉඳලා උතුම් වූ පින්කම ආරම්භ වුණාට පසු ඔබ පංචශීලයේහි පිහිටවලා උසස් සීලයක පිහිටවලා ඉන්පසු අනුශාසනාවන් සිදු කරලා සවස 6ට අපේ පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ මේ බුද්ධාභි වන්දනාව තුල සිදු කරන්නා වූ දේශනාව ආරම්භ වීමත් සමග පසුදා අලුයම අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන දහසක් බුදුන් බුදුවන උදෑසන ඒ උතුම් වූ බුදු ගුණයන්ම හිතේ තැන්පත් කරගෙන මේ පුණ්‍ය භූමියෙන් ඔබ නැගී සිටිනවා කියන්නේ අපරිමිත පුණ්‍යස්කන්ධය ජීවිතේට රැස් කරලා. ඒ වගේම අර අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ පංච නීවරණයන් එන තැන ඒවා හඳුනාගෙන අවබෝධයෙන් දැකලා එතනින් හිත මුදවා ගන්නට ඔබට වීරිය ඇති කරගෙන ශක්තිය ඇති කරගෙන අපේ ජීවිතයට ධර්මයේ පුදුමාකාර ලෙසින් ලං කරගන්න පුළුවන් අවස්ථාවක්. ඒ නිසා පින්නතුනි මෙය ඔබ අත් නොහැරිය යුතු අවස්ථාවක්. තවත් එක් පින්කමකට සීමා නොවූ අවස්ථාවක්. ඒ නිසා අපි ඔබට නැවත නැවත ආරාධනා කරනවා දැන් ඉඳලා මේ මොහොතේ ඉඳලා හිත පුහුණු කරන්න. අපි අපේක්ෂාවකින් නිමු මේ මහා පින්කමට මම සහසම්බන්ධ වෙනවාය කියන කාරණේ. ඒ තුළ ඔබේ කුසල් තවත් වර්ධනය වේවි. ඒ වගේම අප විවිධාකාරයෙන් මේ පින්කමට සහසම්බන්ධ වන ඇත්තන්ට සිහිපත් කරන ඔබ අපට ශක්තියක් ඒ සඳහා
අපි සියලු දෙනාම එකතුව පින්කම සංවිධානය කිරීමේ කටයුතු බාර ගනිමු. කතා කරන්න අපිට කතා කරලා විස්තර දැනගන්න කොහොමද අපි පින්කමට සම්බන්ධ වෙන්නේ කියලා. ආලෝක පූජාවට වෙන්න පුළුවන්, ශබ්ද පූජාවට වෙන්න පුළුවන්. අපි සියලු දෙනාම එකතු වෙලා සාර්ථක පින්කමක් සිදු කරමු. මම ඔබට දුරකථන අංකයක් සිහිපත් කරන්නම් විස්තර දැනගන්න පුළුවන්. දැන් ඉඳලම බොහෝ දෙනෙක් මේ පිළිබඳ විමසන නිසා අපි ඒ සඳහා අංකයක් වෙන් කළා 076 533 76 97 076 533 76 97 නෙත් රේඩියෝවට කතා කරලා විස්තර දැනගන්න කියන ආරාධනයත් ඔබට කරන. ස්වාමීන් වහන්සේ දැන් පින්කමක් තිබෙනකොට ඒ සඳහා పూర్ව මේ ආකාරයෙන් අපි කාරණා පැහැදිලි කරනකොට ඔබ වහන්සේගෙන් අනුශාසනා ලබනකොට ඒ සඳහා හිත යොමුකොට අපේක්ෂාවකින් පින්කමක් දෙස බලා සිටීම, අපේක්ෂා සහගතව පින්කමකට හිත පුහුණු කිරීම කොතෙක් වැදගත් වෙනවද ස්වාමීන් වහන්සේ? ඒ තුල කුසලයක් රැස් වෙනවාද? ඒ තුල අපේ ජීවිතේට මොන වගේ වාසනාවක් දොරම වෙන්නේ? වරුණ පින්කමක තියෙනවා අවස්ථා තුනක්, పూర్ව මුංචන අපර කියලා. පින්කමට పూర్ව අවස්ථාව. එදැන් මේ పూర్ව අවස්ථාවේ අපි ඉන්නේ. එතකොට මේ මහා උදාර මහර්ග පින්කම සංවිධානය කරනවා, ඒ ගැන හිතනවා, චිත්ත වාරයක් පාසා සීමිත පිනක්. වරුණ කලින් මුලින්ම අහපු ප්‍රශ්නයේදී ඒකට පරිපූර්ණ පිළිතුරක් දෙන්න බැරි වුණා. මේ කාරණයක් එතෙන්දි කියන්න ඕන. දැන් වරුණ නීවරණ ධර්ම සංසිඳෙන්න කෙනෙකුට පැය 2-3කින් සිද්ධ වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට පැය 4-5ක් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට වරුවක් යන්න පුළුවන්. එක දිගට වරුවක් එයා හිටියොත් යෝනිසෝමනසිකාරෙන් අන්න එතකොට තමයි යා නීවරණ ධර්ම සංසිඳවාගෙන මේ පිරිසුදු මනසක් පාදාගන්නේ. තවත් කෙනෙකුට වරුණ පාන්දර 2-3 වෙනකොට වරුණ අහලා තියෙනවා නේද අර ඒක සාටක බමුණගේ කතාව. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි අපෝරයි. දැන් මේ බමුණ තථාගතයන් වහන්සේගෙන් ශ්‍රේ සද්ධර්මයේ ශ්‍රවණය කරමින් හිටියනේ වරුණ එළි වෙනකම්. එතකොට දැන් මේ බමුණට හිතුණා මම දැන් මගේ වස්ත්‍රය යාට තියෙන උතුම්ම සම්පතනේ. ඒ වස්ත්‍රය මම පූජා කරන්න. ඔව් එකම වස්ත්‍රයයි. එකම වස්ත්‍රය. එතකොට පූජා කරන්න ඕනි කියලා හිතුණා. නමුත් ආයෙමත් එයාගේ හිත ලෝභයෙන් වැසිලා යන නීවරණේ බලවත් වුණා. ඊළඟට රාත්‍රියේ මධ්‍යම රාත්‍රියේත් හිතුවා ඒත් නීවරණේ බලවත් වුණා. දැන් දිගට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. දැන් මේ බමුණගේ හිත දිහා බලාගෙනයි මේ ධර්ම දේශනාව සිද්ධ වෙන්නේ. තවත් විශාල පිරිසක් ඉන්නවා. පාන්දර 2-3 විතර වෙනකොට මෙයාට ආව බලවත් ප්‍රීතියක්, පස්සද්ධියක්, කුසල ඡන්දයක්. ඒ ආවේ වරුණර නීවරණ ධර්ම ටික යටපත් වෙච්ච නිසා. අන්නේ වෙලාවේ ගිහලා තමයි මෙයා පූජා කරේ මේ වස්ත්‍රය අදත් ඇති සුගතිය. වරුණ දැන් මේ වගේ දැන් ඒ කාලේ හිටපු මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ පියවි ඇසින් දකින්නට තරම් පින මෝරපු මිනිසුන්ට හිතක තියෙන මේ නීවරණ බලපෑම යටපත් කරන්න බුදු සිරිමුව මඩලින් රැලි වෙනකන් ධර්මයේ ශ්‍රවණය කරන්න වුණා නම් එතකොට මේ වගේ කාලයක ඔබ මා ගැන හිතන්නම දෙයක් නැහැ නේ වරුණ. ඒ නිසා මේ අපිට ඇත්තටම අපේ තියෙන ආයුෂය, කයේ තියෙන හයිය, ඊළඟට මේ බත් පිට්ටු වලින් යැපෙන මේ ශරීරය තියාගෙන මේ දේ කරන්න වෙලා තියෙන්නේ. එතකොට වරුණ දැන් මේ වගේ උතුම් වැඩපිළිවෙලකදී කෙනෙකුට මේ අවස්ථාව નિરાයාසයෙන් හිමි වෙනවා. දැන් තනියම මේ දේ කරන්න කිව්වොත් ඒ දේ වෙන්නේ නැහැ වරුණ. ඊළඟට දෙන්නේ 3 දෙනෙක් එකතු වෙලා කරන්න ගියත් ඒත් මේක වෙන්නේ නැහැ. දැන් මෙතන විශාල පිරිසක් එකට එකතු වුණාට පස්සේ කුසල ශක්තියක් බලවත් වෙනකොට ඔවුනොවුන්ට උපකාර වෙනවා වරුණ. එතකොට මේ සමූහයක්ම මේ දේ එකතු වෙලා දැන් බුදුරජාණන් වහන්සේ කාලේ භික්ෂුන් වහන්සේලා 20 30 40 50 60 සමහරට 400 ඔය වනාන්තර වලට යනවා. ඔවුනොවුන්ට උපකාර කරගනිමින් ඔවුනොවුන්ගේ සහයෝගය ඇතිව ගුණ පුරලා මඟපලලාභින් බවට පත් වෙනවා. එතකොට මේ වගේ වැඩ පිළිවෙලකදීත් වරුණ අපි සියලු දෙනාම කරන්නේ අන්නේද. එතකොට ඔබේ හිතේ නීවරණ ධර්ම සංසිඳවා ගන්න, කෙලෙස් මල දුරු කරගන්න මේක ඊටාම වටිනා අවස්ථාවක්. කොහොම හරි වීරියෙන් බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයේනේ වරුණ මේ දේශනා කරන්නේ. මේ ධර්මයේ හොඳට ශ්‍රවණය කරමින් ඒක භාවනාවක්. ඒ පදයෙන් පදය නුවණින් විමසමින් යෝනිසෝ මනසිකාරයේ පහසුවෙන් පවත්වන්න මේ ලැබෙන්නේ මහා ආධාරයක්, රුකුලක්, අනුබලයක්. තනියෙන් කරගන්න බැරි දේ මහා සංඝරත්නයේ සහයෝගය ඇති ඔබට කරගන්න අවස්ථාව ලැබෙනවා. හරිනම් සියලු බෞද්ධයෝ මේ උතුම් අවස්ථාවකට සහභාගී විය යුතුයි. ඊටා දුර්ලභයි. හැමදාම නැති නිසා වරුණ. ඉතින් ඒ නිසා මේවා අහගෙන ඉන්න ඇත්තෝ ඒ කාරණය ගැන ඊටා හොඳින් හිතට ගන්න, විශේෂයෙන් තරුණ දරුවෝ මේවට යොමු කරවන්න. දැනුමක් තේරුමක් තියෙන අය ඒ ඇත්තෝ තමයි විශේෂයෙන් අපි මේ වැඩපිළිවෙලේදී ඉලක්ක කරන්න ඕනි වරුණ. කොහොමත් අපේ අම්මලා තාත්තලා මේවට එනවනේ. ස්වාමීන් වහන්සේ තරුණයන් ඉලක්ක කළ යුත්තේ ඇයි අප? තරුණයන්ගේ හිතට ධර්මය සමහර විටන තව කල් තිබෙනවානේ කියලා. තව එහාට ගිහිල්ලා අපි ධර්මයට යොමු වෙනවානේ කියලා. හැබැයි වර්තමානයේ අපි දකින්න ඒ අතර විශාල තරුණ පිරිසක් මේ ධර්මයේ වටා ඒකරාශී වෙනවා. ඇතැම් තරුණයන් ස්වාමීන් වහන්සේ ධර්මය කියලා හිතන්නේ ධර්මයට එරෙහිව යම් කෙනෙක් මතු වෙනවා නම්, ස්ථානයකට එරෙහිව බෞද්ධ උරුමයක් විනාශ කරන්නට යොමු වෙනවා නම් ඒ සඳහා
එරෙහිව කටයුතු කිරීම පමණක්කේ කියන කාරණය සහ එයට දැන් ඊට අමතරව මේ වගේ කටයුත්තකදී තමන්ට ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ලැබෙන අවස්ථාවක් තුළ තරුණ හිතකට මොන වගේ ශක්තියක්ද ලැබෙන්නේ? තාරුණ්‍යයට යම් ආකාරයකට ගිහි ජීවිතය තුළ ධර්මයට යොමු වීම තුළ ගිහි ජීවිතේ පාවීමක් වෙනවාද? ගිහි ජීවිතේ ලස්සන කරගන්නට තිබෙන අවස්ථා මැකී යනවාද? එහෙම හිතන පිරිසුත් ඇතිනේ ස්වාමීන් වහන්සේ. අර අවබෝධයෙන් තරුණයන්ට අමතරව මා ඔබ වහන්සේගේ මේ සම්බන්ධව දැනගන්නට කැමතියි. ඔව් වරුණ යුද්ධයකට යද්දී සෙබළු තෝරාගන්නේ නෑනේ වයස්ගත අය. තෝරාගන්නේ නෑනේ පුංචි දරුවෝ. එහිදී විශේෂයෙන්ම ඉලක්ක වෙන්නේ තරුණ අය. ඇයි ඒ යුද්ධයේදී ඒගොල්ලෝ තමයි ඒ යුද්ධයට සුදුසු වෙන්නේ. ඒ යුද්ධය කරන්නට ඒ අයගේ කාය හයියක් තියෙනවා, හිතේ හයියක් තියෙනවා. ඒ වගේ යුද්ධ 1000කට වඩා බරපතල යුද්ධයක් තමයි මේ කෙලෙස් සටන කියන්නේ වරුණ. එතකොට මේ කෙලෙස් සටනේදී කෙලෙසුන් ජය ගන්නට ධර්මයේ පුරුදු කරන්න තියෙන හොඳම වයස තමයි තරුණ වයස කියන්නේ. මොකද මේ ධර්ම මාර්ගය තුළ වීරියෙන් පුරුදු කළ යුතු කොටසක් තියෙනවා. කායික වීරියෙන් කළ යුතු කොටසක් තියෙනවා. ඒ සඳහා තරුණ ජීවිතයේ තරුණ වයස ඉතාම යෝග්‍යයි. ඒ වගේම හිතේ ශක්තියෙන් කළ යුතු කොටසක් තියෙනවා. ඒකටත් තරුණ වයස යෝග්‍යයි. ඒ වගේම නිදිමරමින් කළ යුතු කොටසක් තියෙනවා. ඒකටත් තාම යෝග්‍ය වන්නේ තරුණ වයස. ඒ වගේම දුතාංග පුරුදු කරමින් කළ යුතු කොටසක්. ඒකට සුදුසු වන්නේ තරුණ වයස. මොන පැත්තෙන් බැලුවත් මේ ධර්ම මාර්ගයේ පුරුදු කරන්න තියෙන සුදුසුම උසස්ම වයස තමයි තරුණ වයස. ඒ වගේම තමයි වරුණ මේ තරුණ වයස තමයි බොහෝ දෙනා නොමග යන්නේ. වැරදි අදහස් සිත්වලට එන්නේ. පව්කම් කරන්න නැඹුරු වෙන්නේ තරුණ වයසේදී. නොඑක් සිතවිලි ධාරා මේ සිතට નિરાයාසයෙන් නැගෙන කාලය තමයි තරුණ වයස. හැඟීම් පාලනයක් නැති වෙන කාලය, පාප මිත්‍ර ඇසුරට වැටෙන කාලය, කල්යාණ මිත්‍රයා හඳුනා ගන්න බැරි වෙන කාලය, ඊළඟට ඕනෑම අවදානම් තත්වයන්ට ආවේගකාරීව ඉදිරිපත් වෙන කාලය තමයි තරුණ වයස සාමාන්‍යයෙන් ගත්තොත්. එතකොට මේ වගේ වයසක මේ උතුම් ධර්මයට කෙනෙක් ඇතුළු වෙනවා කියන්නේ පුදුම දියුණුවක් ලබන්න පුළුවන්. ආධ්‍යාත්මිකව දියුණු වෙන්නත් පුළුවන්. තරුණ පිරිසක් මේ ධර්මයට යොමු වෙච්ච ගමන් ඒක ජාතික වශයෙන් බලවත් වූ දියුණුවක්. මුළු රටකට කරන මහ පුදුම ආයෝජනය. මේ රටේ ඉන්න තරුණියන්ට මේ ධර්මය ලබා දීමමයි වරුණ කළ යුත්තේ. වෙන දෙයක් නෙමෙයි. ධර්මයේ නොවුන්ගේ හදවත් සංසිඳෙව්වොත් හික්මෙව්වොතින් පුදුම ලස්සන රටක් ජාතියක් ඇති වෙනවා. ඒක එහෙමමයි. ඒක බුදුරජාණන් වහන්සේගේ ඉතිහාසයේ සිද්ධ වුණානේ කාලේ. පැවිදි වෙච්ච තරමක් තරුණ තරුණියන් පැවිදි වුණේ. එතකොට ඔවුන් පැවිදි වෙලා ගුණ පුරලා වයස්ගත වුණත් ඔවුන්ගේ අර පුහුණුව තියෙන නිසා ඊටාම සංවර වැඩිහිටි පිරිසක් බවට පත් වෙනවා. පරමාදර්ශයක් ජන සමාජයට ලබා දෙන වැඩිහිටියෝ පිරිසක් බවට පත් වෙනවා. එහෙම නැතුව වරුණ තරුණ කාලේ කුඩා කාලේ ධර්මයෙන් ඈත් වෙලා වයස්ගත වෙලා මේ ධර්මයට සම්බන්ධ වෙච්ච පමණින්ම අර බලාපොරොත්තු වෙන ප්‍රගතිය ඉක්මනින් ලැබෙන්නේ නැහැ. ඉතින් අපේ වයසක පරම්පරාවට වෙලා තියෙන්නේ දේ පුළුවන් කාලේ හරි හම්බ කරන්න කාලේ නාස්ති වුණා. අමුදරුව පෝෂණය කරන්න කාලේ නාස්ති වුණා. ඉගෙන කියා ගන්න දේවල් සිද්ධ වුණා. ඇත්තටම කාලේ නාස්ති වීමක් කියලා මම ඒකට කියන්නේ වරුණ. එහෙමයි ස්වාමීන් වහන්සේ. කාලේ කැපකිරීමක් කියලා කියන්න සුදුසු නෑ. මොකද එහෙම කාලයක් කැප කරා නැගේ ප්‍රතිඵලයක් තියෙනෝනේ අවසානයේදී. සතුටු වෙන්න සැනසීමක් තියෙනෝනේ. ජීවිතේ යම් කාලයක් මිඩංගු කරලා කැප කරලා දෙයක් කරා නම් ඒ කැපකිරීම තුළ යාට මේ ජීවිතයේ අවසානයේදී මේකට සාධාරණයක් වෙන්න ඕනේ. එහෙම නෑ. බලන විශාල පිරිසක් බැලුවාම පසුතැවීම මැද අඳෝනා මැද ජීවත් වෙන්නේ. කායික වෙහෙස, මානසික වෙහෙස තෙහෙට්ටුවක් විතරයි අවසානේ. දුවලා හතේ වැටලා නැවතිලා ඉන්න එක විතරයි වෙන්නේ. යාන්තමින් ඔවුන්ට සැනසීමක් ලැබෙනවා නම් ලැබෙන්නේ මේ දහම ගල්ප ගත්තොත් පමණයි. ඉතින් ඒ නිසා මේ තරුණ වයස් වල ඉන්න නැත්තන්ට මේක ඊටාම විශේෂ ආරාධනාවක්. මේ දහමින් සැනසෙන්න. තරුණකම කියන්නේ, යෞවනත්වය කියන්නේ ආවේගකාරීව හැම දෙයකටම කඩාපැනීම නෙමෙයි. එතන ඇති පෞරුෂයක් නැහැ. එතන ඇති යෞවනත්වයක් නැහැ. එතන ඇති පිරිමිකමක් නැහැ. යමෙක් හැඟීම් පාලනයේ දක්ෂ වේ නම් අන්න ඔහු තමයි පෞරුෂත්වයෙන් යුක්ත කෙනා කියන්නේ. උපදින බුරබුරා නැගෙන රාගසිතවිලි වහවහාම යටපත් කරගන්න පුළුවන් නම්, බුරබුරා නැගෙන ද්වේෂසිතවිලි වහවහාම යටපත් කරන්න පුළුවන් නම්, පාපකාරී හැඟීම් යටපත් කරගන්න පුළුවන් නම්, ඉන්ද්‍රිය දමනයක් ඇති කරගන්න පුළුවන් නම්, ඇවිලෙන ජන සමාජයේ ඇවිලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අන්න එතන තමයි වරුණ තරුණකම තියෙන්නේ. එනිසා තරුණයන්ට මේ උතුම් දහම තරම් වෙන ආශිර්වාදයක් මේ මහ පොළොවේ නැහැ. එනිසා පුළුවන් තරම් මේ උතුම් වැඩපිළිවෙලේදී ඒ තරුණ දරුදැරියන් ඉලක්ක විය යුතුමයි වරුණ. අපි තරුණ ඔබට ආරාධනා කරනවා බොහොම ගෞරවයෙන්. තරුණයෝ සියලු දෙනා මේ පින්කමට එකතු වෙනවා වගේම අපි දන්නවා වර්තමානයේදී සමාජ මාධ්‍යයේදී Facebook කරා වෙන්න පුළුවන්, YouTube හරහා වෙන්න පුළුවන්, සමාජ මාධ්‍යයේදී අන්තර්ජාලයේදී තරුණ ක්‍රියාකාරීත්වය හරි ක්‍රියාශීලී. එනිසා තරුණ ඔබට අපි ආරාධනා කරනවා මේ පින්කම වෙනුවෙන් පෝස්ටුවක් නිර්මාණය කරන්න.
ඔබේ මුහුණු පොතෙහි පෝස්ටුවක් නිර්මාණය කරන්න. මොකද මේ තමන්ගේ ජීවිත යුද්ධය ධර්මයෙන් ජයගන්නට සූදානම් වෙන අවස්ථාවක්. ඒ නිසා අපි ඔබට සිහිපත් කරනවා මේ මහා පින්කම net FM රේඩියෝව සංවිධානය කරන අපේ පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ සමග පින්කමේ නම බුද්ධාභිවන්දනාව. බුද්ධාභිවන්දනා පින්කම පැවැත්වෙන්නේ වෙසක් මාසේ 29 වන සෙනසුරාදා බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පූජිත වුණු, ඒ වගේම උන්වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේලා, සර්වඥ ධාතුන් වහන්සේලා වැඩහිඳින, පාරිභෝගික ධාතුන් වහන්සේලා වැඩහිඳින ඓතිහාසික අනුරාධපුරයේ ජේතවනාරාම පුණ්‍ය භූමියේදී අපි ඔබට ආරාධනා කරනවා මේ සියලු කාරණා අන්තර්ගත කරලා එදා සවස 29 වෙනිදා සවස 3 ඉඳලා පැවැත්වෙන්නා වූ පසුදා අලුයම දක්වා පැවැත්වෙන්නා වූ මේ මහා පින්කම වෙනුවෙන් පූර්ව ප්‍රචාරණ කටයුතු සිදු කරන්නට අපත් සමග එකතු වෙන්න. තව කෙනෙකුට මේ කාරණාව පිළිබඳ දැන කියා ගන්නට අවස්ථාව උදා කර දෙන්නට ඔබ සමාජ මාධ්‍යයේදී ක්‍රියාශීලී තරුණයෙකු වෙන්න. ක්‍රියාශීලී තරුණියක් වෙන්න. ඔබ හැකිතරම් මේ සඳහා පෝස්ට් නිර්මාණය කරලා ප්‍රචාරණය කරන්න. එය මේ මහා පින්කමට අතිශය තරුණ පිරිසක් ඒකරාශී කරගෙන වර්තමානයේදී අපේ හිතට විවිධාකාරයෙන් එල්ලවන පීඩාවන් හමුවේ. ඒ පීඩාවන් නිසා අපේ ජීවිත විවිධාකාරයෙන් විනාශ වෙලා යන මොහොතේ ධර්මය කියන උතුම් වටිනා දායාදය ජීවිතයට ලං කරන්නට සිදු කෙරෙනා වූ මේ මහා පින්කම තුල ප්‍රතිපත්තිය පුරන්නට මේ මහා පින්කමේදී ඔබට පුළුවන්. ඒ සඳහා යොමු වෙන්නට නැවත නැවත ආරාධනා කරනවා. අද දවසේ වැඩසටහනින් සමුගන්නත් කාල වේලාව උදා වෙලා අපි හොඳ කාරණාවක් කතා කළේ. පින්කමක් ආශ්‍රිත කරගෙන පූර්ව චේතනාවේදී ඒ සඳහා සිදුවෙන්නා වූ අපේ සිතේ විපර්යාසයන් ධර්මානුකූලව විග්‍රහ කර බැලීමක් තමයි මෙහිදී සිදු වුණේ. අපේ පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ මේ පින්කමකට එන්න ඕන ඇයි? පින්කමකදී අපේ කොහොමද නීවරණයන් පහව යන්නේ? ඒ සඳහා හිත සූදානම් කරගත යුතු ආකාරය කෙසේ? පින්කමක් වෙනුවෙන් යම් පිරිසක් තවත් පිරිසක් එකතු කරගන්නවා නම් මෙහි ඇති වැදගත්කම කුමක්? ධර්මානුකූලව අපි බුදුරජාණන් වහන්සේට කොහොමද ගෞරව කළ යුත්තේ? ඒ තුල උන්වහන්සේට ගෞරවයක් සිදු වෙනවා හා සමාගාමීව අපේ හිත මොන ආකාරයෙන්ද ගොඩ නැගෙන්නේ කියන කාරණියත් මොනවට පැහැදිලි වුණා. ඒ නිසා හොඳ වැඩසටහනක් නිමාවට පත් කරන්නට ආසන්න මොහොතේ අපේ ස්වාමීන් වහන්සේ මම එක් කාරණාවක් ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. අද මරණානුස්සතිය පිළිබඳ මරණය පිළිබඳ ඔබ වහන්සේගේ දේශනාව. හැබැයි සම්බන්ධව සාකච්ඡා කළ යුතු බොහෝ දේවල් තිබුණත් කාලේ අපට හරස් වී තිබෙන නිසා ඔබ වහන්සේ එක් තැනක සිහිපත් කළා ස්වාමීන් වහන්සේ අෂ්ට සංවේග වස්තු මෙනෙහි කොට තමාට අවවාද කර ගැනීම. දේශනාවේදී ඔබ වහන්සේ අනුශාසනාවේදී සිදු කළා. කුමක්ද ස්වාමීන් වහන්සේ මෙය කෙසේද මෙය කරන්නේ කියන කාරණේ කෙටියෙන් අපට පහදා දෙන්න. වරුණ ජීවිතයේ සෑම කෙනෙකුටම මුහුණ දෙන්න සිද්ධ වෙන ධර්මතා 8ක් අෂ්ට සංවේග වස්තු කියලා දේශනා කරනවා. ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අපත්තක වට දුක්ඛං ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං සංවේග වත්තුනි මානි අට්ඨයමයි දේශනා කරන්නේ. මම ඉපදෙන ස්වභාවයෙන් යුක්තයි. කොතන ඉපදෙන්න ලැබෙයිද කියන්න බෑ. සෝතාපන්න නොවිච්ච කෙනෙක් ඊළඟ ජීවිතේ තිරිසන් වෙන්න පුළුවන්. പ്രേත නිරයේ අසුරේ අපායේ වැටෙන්න පුළුවන්. ඒ ජාති දුක මට උරුමයි කියලා මෙනෙහි කරනවා වරුණ. ඒ කියන්නේ මගේ ගතිය තාම නියත නැහැ. මේ ජීවිතයෙන් පස්සේ මට ඒ වගේ අසරණ භාවයකට වැටෙන්න සිද්ධ වුණොත් කාගේ පිහිටක්ද? අන ජාති දුක. ජාති ජරා ඊළඟට ජරාවට පත්වීම මොනම හේතුවකින්වත් නතර කරන්න බෑ. ඒ ජරාවට පත්වීම උරුම කරගෙනයි මම අද ඉන්නේ. මට දැනට මගේ ගත ඔසවාගෙන එහෙම යන්න පුළුවන්, අත්පා ඔසවන්න පුළුවන්, වතුර ටිකක් පිපාසයේදී බොන්න පුළුවන්, කෑම ටිකක් කන්න පුළුවන්. එහෙම වුණාට මේ අතපා වැහැරිලා ගියාම මගේ අත්පා මටම වළංගු නැති වෙනවා. ජරාවෙන් මා බැටකන කෙනෙක්. ඊළඟට ව්‍යාධි මොන රෝගේ මට හැදෙයිද කියන්න බෑ. රෝගවලට බෙහෙත් තියෙනවා වරුණ. හැබැයි ලෙඩ වෙන ස්වභාවයට බෙහෙත් නැහැනේ. එතකොට මේ ව්‍යාධිය කියන එක මට උරුමයි. ඊළඟට මට මැරෙන්න සිද්ධ වෙනවා චුති. මෙන්න මේක මෙනෙහි කරනවා. මට තව දින කීයද ජීවත් වෙන්න තියෙන්නේ. මේ Tamanට අවවාද කරගන්න හැටි. ඔබ ඉපදෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. ඔබ ජරාවටපත් වෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. ඔබ රෝග පීඩාවන්ට බඳුන් වන කෙනෙක්. ඔබ මිය දෙන කෙනෙක්. ඊළඟට වරුණ අතීතයේ සංසාරේ විඳින්න සිද්ධ වෙච්ච අනේක දුක්ඛ ස්කන්ධය අනමතග්ග පරියාය වගේ ධර්මයන් ශ්‍රවණය කරලා ඉගෙන ගන්නවා. මෙනෙහි කරනවා. මම මෙච්චර අතීත දුකක් විඳලා අද මේ ඇවිල්ලා ඉන්නේ. වරුණ මම කෙටියෙන් මේ වෙලාවේ හැටියට ඉතාම කෙටියෙන් සිහි කරන්න මේ අතීතේ විඳපු දුක සහ විඳින්න සිද්ධ වෙන දුක ගැන. බුදුරජාණන් වහන්සේ වදාළ හැටි. හොරෙක් අරන් එනවා රජතුමා ළඟට. රජතුමා දඬුවමක් අණ කරනවා ඒ හොරාට ලබා දිය යුතු
කුමක්ද දඬුවම? මේ පුද්ගලයාට උදේ කාලේ පොළවේ දිගා කරලා තියුණු උලකින් 100 වාරයක් අනින්න කියනවා. ඊළඟට දැන් 100 වාරයක් අනලා ඊට පස්සේ අරන් එනවා දවල් කාලෙත්. දවල්ට කියන දේවයන් වහන්සේ මොහු තාම මැරිලා නැහැ. එහෙනම් දවල්ට 100 වාරයක් අනින්න කියනවා. ආය හවසට 100 වාරයක් ඒ විදිහට අනින්න කියනවා. මේ විදිහට වරුණ එක දිගටම අවුරුදු 100ක් අනිනවා. අවුරුදු 100ක් උදේට උල් 100යි දවල්ට 100යි හවසට දවසකට 300 බැගින්. ඉතින් භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි මේ පුද්ගලයාට මොන වේදනාවක්ද දැනෙන්නේ? ස්වාමීනි එක්ක උලකින් ඇනුම් කෑවොත් දැනෙන වේදනාව කියන්න බෑ. නිකන් ඉදිකටු අගක් මේ හැමේ තියලා ඩිංගක් තද කරනකොට කොච්චර වේදනාවක් එනවද? ඉතින් වරුණ භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ ශ්‍රී හස්තයට පුංචි ගල් කැටයක් ගන්නවා අතට. අරගෙන බලන්න මහණෙනි මේ ගල් කැටය දිහා. මහණෙනි ඊළඟට බලන්න අර ඈතින් පේන හිමාල පර්වතය දිහා. මහණෙනි මේ ගල් කැටයද හිමාල පර්වතයේද විශාල. ඉතින් භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරන ස්වාමීනි ඔය ගල් කැටය සහ හිමාල පර්වතය උපමාවකින්වත් කියන්න බෑ. හිමාල පර්වතෙන් කෝටියෙන් පංගුවක් කිව්වත් හරියන්නේ නැහැ කියන ඔය ගල් කැටයට. මහණෙනි අර පුද්ගලයා විඳින දුක අර උල් 300ක් දවසකට උල් 300 බැගින් අවුරුදු 100ක් විඳින දුක මේ ගල් කැටේ වගේ කියනවා. නිරයේ දුක කියන එක අන්න අර හිමාල පර්වතය වගේ කියනවා. ඒකත් උපමාව ගැලපෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන. ඉල්ලුවා උපමාවක් දේශනා කරන්න කියලා. එනිසයි දේශනා කළේ. මෙන්න මෙහෙම දුකක් මේ සසර දුක කියලා ඔන්න මෙනෙහි කරනවා. අතීත සංසාර දුක, අනාගත සංසාර දුක. ඊළඟට අටවනු එයාසේ කරන වරුණ මේ ජීවිතේ පවත්වන්න විඳින දුක. ඒකදී අමුතුවෙන් කියන දෙයක් නැහැනේ. මෙන්න මේ ටිකට කියන වරුණ අෂ්ට සංවේග වස්තු සිහි කිරීම කියලා. මේ ටික අපි හැමදෙනාම සිහි කරන්න ඕනි. මේ උතුම් පින්කමේදීත් මේ අෂ්ට සංවේග වස්තු උදේ හවා සිහි කරන එක වටිනවා වරුණ. හොඳයි අපට සමුගන්න කාල වේලාව උදා වෙලා දෙපැයක් තුල ජීවිතයට අර්ථවත් දෙයක් තිලෙන කරන්නට ජාතික නාලිකාව net FM රේඩියෝවේ අපට හැකියාවක් ලැබුණ ඒ උතුම් වූ ධර්මය ඔබට සමීප කරවමින් අද දවස තුලදී ඔබ මං හිතන්නේ සැනසුණා හිතේ සහ බලාපොරොත්තුවක් ඇති වුණා මේ ඉන්න ජීවිතය වහවහ ක්‍රියාත්මක විය යුතු ජීවිතයක් තිබෙන්නේ හිස ගිනිගත්තෙකු ගින්න නිවන් උත්සාහ දරනවා වගේ අපි මරණය අවබෝධ කරගෙන ධර්මයට ඉක්මනින් යොමු වීමේ වටිනාකම හඳුනා ගන්නට යොමු වෙමු. ඒ සඳහා මේ සියලු දේශනාවන් අනුශාසනාවන් හේතු වේවි. අද දවසේ සමුගන්න මොහොතේ මා නැවතත් ඔබට ආරාධනා කරනවා වෙසක් මාසය තුල මැයි 29 වෙනිදා ජේතවනාරාම පුණ්‍ය භූමියේදී සිදුවෙන්නා වූ net ඒ උතුම් වූ පින්කම බුද්ධාභිවන්දනාව පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් අනුශාසකත්වයෙන් සන්ධ්‍යාවේ සිට සවස 3 සිට පසුදා උදෑසන දක්වාම සිදුවෙනවා. ඒ නිසා ඔබ සූදානම් වෙමින් ඒ සඳහා අපත් සමග එකතු වෙන්න. මා නැවතත් අර දුරකථන අංකයේ සිහිපත් කරන්නන් විස්තර දැනගන්නට 076 533 76 97 076 533 76 97 දුරකථන අංකයේ net රේඩියෝවට කතා කරලා විස්තර දැනගෙන අපි මේ මහා පින්කම සාරවත් ගෞරවනීය අර්ථාන්විත ප්‍රතිපත්තිගරුක පින්කමක් බවට පත් කරගෙන ජීවිතයට අපමණ පින් කුසල් රැස් කරගනිමු. ඒ මග විවර කර දෙමින් තමන් වහන්සේත් මහා පුණ්‍ය සම්භාරයක් කුසල සම්භාරයක් රැස් කරගන්නවාසේම අපවත් ඒ සඳහා යොමු කරමින් මග පාදා දෙන පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා උතුම් වූ ධර්මාවබෝධයම ලැබේවායි කියලා ගෞරව සිතින් අද වැඩසටහනෙන් සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරනවා. සාදු 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 මමත් ආශිර්වාද කරන පින්වත් වරුණට net FM කාර්ය මණ්ඩලය හැම දෙනාටම අතිපූජනීය මහා සංඝරත්නය ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා උතුම් දහමින් සැනසීම පිණිසම මේ උතුම් වැඩපිළිවෙල උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. එසේනම් පින්නතුනි අපි ලබන ඉරිදාත් මේ ආකාරයෙන්ම ඔබට ජීවිතයේ ධර්මය ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට එකතු කරගන්නට ලැබෙන අවස්ථාවක් සේ සලකා ධර්මයට යොමු වීමේ වටිනාකම පහදා දෙන ඉරිදා සිත්නේ තසපුවෙන් හමු වෙමු. හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධයම ලැබේවායි කියා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.